හැමදිනටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. පළවෙනි ප්‍රශ්නයට කොටස් දෙකක් තියෙනවා මේ එවල තියෙන විදිහට මෛත්‍රී ධම්මායතනයට අරමුණු වන වේදනා සංඥා සංකාර සම්බන්ධ වන්නේ නාම කායයටද? දෙවෙනි කොටස එසේම සුකුම රූප සම්බන්ධ වන්නේ රූප කායයටද? ඒ අර වීඩියෝ එකේ තිබිච්ච කොටසක් සම්බන්ධයෙන් තමයි මම හිතන්නේ ප්‍රශ්නේ. අපි මේ කොටස මේ ස්ක්‍රීන් එකේ දාලාම සාකච්ඡා කරමු. ඒකේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපේ වීඩියෝ එකේ තිබුණ මේ රූපේ ගත්තොත් ඒකේ තිබුණේ දැන් මෛත්‍රී භාවනාව කරන වෙලාව අපි හිතමුකෝ. මෛත්‍රී භාවනාව සිද්ධ වෙන වෙලාවේදී මනසෙන් දැන් මන ආයතනය වස්තු රූපය අසුරු කරගෙන ක්‍රියාත්මක වෙනකොට මෛත්‍රී ධම්ම කියන ආයතනේ ධම්මායතනේ මෛත්‍රී ධර්මයේ තමයි අරමුණු කරන්නේ. මෛත්‍රී ධම්ම කියලා කියන්නේ ඔය කිව්ව වේදනා සංඥා සංකාර කියන තුනට. මෛත්‍රී භාවනාවේදී අපි යමක් මතක් කරනකොට හැම වෙලේම වේදනා සංඥා සංකාර කියන තුනක් තමයි මතක් වෙන්නේ අපිට. අපි හිතමු සියලු සත්වයෝ සිහි කරනවා කියලා. ඒ සත්වයෝ සිහි කරනකොටත් සත්වයෝ විදිහට අරමුණු වෙන්නේ මේ වේදනා සංඥා සංකාර. මේ මගේ ඇරෝ එක පේනවද චානක? ඔව් සර් ඒක හොඳට පේනවා. පේනවා නේද? හරි. එතකොට මේ වේදනා සංඥා සංකාර කියන තුනෙන් තමයි මොන හරි මතක් වෙනවා කියලා අපි කියන්නේ. ඒතර මෛත්‍රියේදී මොනවා අරමුණු කරන වෙලාවෙ වුණත් මේ වේදනා සංඥා සංකාර තුන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධම්මායතනෙ කියලා කියන්නේ ඒකට ඒ වෙලාවේ. එතකොට ඒක නාම ධර්ම තුනක්. වේදනා සංඥා සංකාර කියන තුනම නාම ධර්ම. ඒ නිසා ඒ තුනම නාම කායයට තමයි අඩංගු වෙන්නේ. එතකොට මන ආයතනයට අරමුණු වෙන්නේ ඒ නාම ධර්ම තුන. එතකොට අපිට දැනෙන්නේ භාවනා කරනකොට මම සත්වයෝ සිහි කරා. එහෙම නැත්නම් මම මේ සත්වයින්ට දැන් අපි කිව්වොත් අපේ ඉඩම ඇතුලේ ඉන්න සත්වයෝ කියලා වගේ අර සීමාවක් පනවලා සිහි කරනකොටත් ඒ වේදනා සංඥා සංකාර තුනක් තමයි මේ මනසේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මනෝ සම්පස්සයක් සිද්ධ වුණ ගමන් ඒ කියන්නේ මේ ධම්මා ආයතනයයි මේ මන ආයතනයයි මනෝවිඤ්ඤාණ ධාතුවයි තුනම එකට සම්බන්ධ වෙච්ච ගමන් ආයිමත් වේදනා සංඥා සංකාර මතුවෙනවා. ඒ අර ස්පර්ශයෙන් පැන නගිච්ච වේදනා සංඥා සංකාර. එතකොට ඒ වේදනා සංඥා සංකාර කෙරෙහි එතනම ආයස් ධම්ම සංචේතන ඇති වෙනවා. ධම්ම විතක්ක, ධම්ම විචාර, ධම්ම සංචේතන මෙන්න මේ කොටස් ටික මෛත්‍රියටයි අදාළ වෙන්නේ. එතකොට මේ මෛත්‍රී ධර්ම සංඥාව, මෛත්‍රී විතර්කය, මෛත්‍රී විචාරය, මෛත්‍රී චේතනාව ඒ වෙලාවට පහළ වෙනවා. හැබැයි මෙතනදී රූප කොටස ගැනත් මේ ප්‍රශ්නේ අහලා තිබුණනේ. දැන් මේ ඔක්කොම මේ ඇඳලා තියෙන සේරම නාම ධර්ම. දැන් මේ චේතනාවත් එක්ක මේ චේතනාව ක්‍රියාත්මක වෙන්න රූප ධර්ම වලට මේක සම්බන්ධ වෙනවා. ඒ චේතනාවට අනුව සුකුම රූප කියන රූප ටික තමයි වැඩ කරන්නේ. සුකුම රූප ටික මම දාන්නම් ස්ක්‍රීන් එකට. එතකොට මෙතන භාවනාවේදී වෙන්නේ මේක නැවත නැවත සිදුවීම මේ ඊතල දෙකෙන් පෙන්වන්නේ මේ ස්පර්ශයම නැවත නැවත සිදු වුණා කියන එක. හැබැයි ඒ සිදු වෙද්දි මේ හැම වෙලේම චේතනා පහළ වෙනකොටම
මෙන්න මේ සුකුම රූප ටික ඒ චේතනාවට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වීඩියෝ එකේ සුකුම රූප ටික විස්තර කරලා ඇති. එතකොට මේ චේතනාවට අනුව සුකුම රූප ක්‍රියාත්මක වීම මනසෙන් සිද්ධ කරනවා. ඒක තමයි රූපකාය කියලා මේ මොහොතට අදාළ වෙන්නේ. ඊට පස්සේ සුකුම රූප තමයි අර රළු රූප වලට සම්බන්ධ වෙලා ඒ ක්‍රියාත්මක වීම වෙන්නේ. ඉතින් අර ප්‍රශ්නේ ආයේ බැලුවොත් වේදනා සංඥා සංකාර කියන තුන නාමකායට නේද අඩංගු වෙන්නේ කියලා ඒක හරි. මන ආයතනයේට අරමුණු වෙන වේදනා සංඥා සංකාරයි ස්පර්ශයෙන් නිපද වෙන වේදනා සංඥා සංකාරයි කියන ඔක්කොම නාමකාය. ඊළඟට මනෝ විඥානය කියන එක ඒ මොහොතට පහළ වෙන විඥානය. මේ සුකුම රූප ක්‍රියාකාරීත්වය ඒක රූපකාය ඒ වෙලාවේ තියෙන. අන්න එහෙමයි බෙදා ගන්න ඕනේ. හරි සර් ඒක හරි සර් මටත් ඒ විදිහට තමයි තේරෙන්නේ. ඒක තමයි මම ප්‍රශ්නේත් ඒක තමයි. ඇත්තටම ඒ විදිහට තමයි මට තේරුනේ රූප කොටස රූප කායයටද මේ සුකුම රූප ටික අයිති වෙන්නේ කියලා මගේ ප්‍රශ්නේ තිබුණේ. ඒකත් පැහැදිලිද සර්? හරි හරි. එමනම් අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු නේද? මේ වේටින් රූම් හිටපු කීප දිනක් අපි දැන් ඇතුල් වුණා. 43ක්. පොඩ්ඩක් සමාවෙන්න මේ ඔයගොල්ලන් පොඩ්ඩක් ඇතුළට ගන්න වෙලා ගියේ මේ පොඩි තාක්ෂණික අපහසුතාවයන් නිසා දැන් හරි. අපි ඉන්නවා 44ක්. පිටිනිත් ඇතුළට ආව සඳුනිල්ල. අපි ඊළඟ ප්‍රශ්නයට යමු සර්. විමල් මහත්තයාවද? විමල් මහත්මයා තමයි දැන් කතා කරේ මං හිතන්නේ සඳුනිල්ල. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ මේ වගේ දෙයක්. මෛත්‍රී භාවනාව කරන විටදී ලැබෙන ප්‍රීති සුඛ ස්වභාවය දිගටම පවත්වාගෙන යාමට අපහසුයි. සුඛය පවතින වේලාව පවතින්නේ සුළු වේලාවයි. නැවත විතක්ක ਵਿਚාර කරන විට සුඛ ලැබෙනවා. මෙය සාමාන්‍ය ස්වභාවයද? ඔව් ඒක සාමාන්‍ය ස්වභාවයක් කිව්වට හරි ඒක. ඒක වෙන්නේ ඉතින් භාවනාව වැඩිගෙන යන මට්ටම තමයි ඒ. භාවනාව පරිපූර්ණම කියන්න බෑ එතනදී. ඒ කියන්නේ ධානයකට යන මට්ටමට හිත නෑ කියලා පේනවා. මොකද නැවත ආයේ කල්පනා කරනකොට තමයි ආයෙමත් ප්‍රීති සුඛ ඇති වෙනවා කියලා මේ ප්‍රශ්නේ කියවුනේ. එතකොට දැන් ධානයකදී වෙන්නේ මෛත්‍රී ප්‍රථම ධානයේ වගේ මට්ටමට ආපුවාම මේ ප්‍රීති සුඛ රැඳිලා තියෙනවා. ඒ කියන්නේ ආපහු විතක්ක ਵਿਚාර මහන්සි වෙලා උපයන්න ඕනේ නැහැ. එතකොට කියනවා ඒක විවේකජ සුවය කියලා. දැන් මට පේන හැටියට ඔය අහන ප්‍රශ්නේදී තියෙන්නේ මේ විවේකජ ප්‍රීතිය විවේකජ සුඛය තාම නැහැ. පොඩි අවිවේකී ගතියක් පෙන්නනවා. නීවරණ වලට ඇවිස්සෙන නිසා ආපහු නැවත මෛත්‍රී සිතවිලි ඒ විතක්ක ਵਿਚාර අරගෙන මේ රූප සටහන එතෙන්ටත් මං හිතන්නේ අදාළයි. මේ විදිහට නැවත මේ චක්‍රය නැවත ක්‍රියාත්මක උත්සාහයෙන් ක්‍රියාත්මක කිරීමේදී තමයි ආපහු ප්‍රීතිසුඛ ඒ සමාධි ගතිය දැනෙන්නේ කියලා ඒ ප්‍රශ්නේ කියවුනේ. ඉතින් එතනින් පේන්නේ අර පරිකර්ම මට්ටම කියලා අපි ඔකට කියන්නේ. ඒ කියන්නේ දැන් ඒ නිමිත්ත භාවනා නිමිත්ත මෛත්‍රී නිමිත්ත පරිකර්ම සමාධිය කියන අවස්ථාවේදී වෙන්නේ ওই විදිහට සමාධිය කැඩෙනවා. නමුත් නැවත නැවත ඒකට උත්සාහ කරනවා. ඒ මට්ටමේ සමාධියක් ගැනයි ওই ප්‍රශ්නේදී කියවෙන්නේ. ඉතින් ඒක වැරද්දක් නෙමෙයි. භාවනාව තව ඒ විදිහටම දියුණු කරගෙන යනකොට ඒක උපචාර මට්ටමට එහෙම නැත්නම් අර්පණා මට්ටමට දියුණු වෙනවා. ඒ කියන්නේ ප්‍රීති සුඛ දැනෙන ගතිය ඊට වැඩිය ස්ථිර වෙන්න පටන් ගන්නවා. ඒක තමයි පිළිතුර. සමාවෙන්න සර් ඒ ගැන තව පොඩ්ඩක් මට
ප්‍රශ්නේ ටිකක් පැහැදිලි කරන්නම් සර්. මමයි ඒ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ නිමල් මණිකාරිත් කතා කරන්නේ සර්. ඔව් නේ. මෙතන සර් මේ ඒ ප්‍රීති සුඛ ලැබෙනකොට ඒකට ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඉබේටම විසිරෙන ස්වභාවයක් යනවා හිත. ඊට පස්සේ නැවතත් හරි නැවත නැවතත් මට විතක්ක ਵਿਚාර කරන්න වෙනවා. ඒ විතක්ක ਵਿਚාර කරන එක ටික අපහසුයක් තියෙනවා. මොකද විතක්ක ਵਿਚාර අපහසුයෙන් අරගත්තට පස්සේ තමයි ප්‍රීති සුඛ ඇති වෙන්නේ. ඒ ප්‍රීති සුඛ රඳව ගන්න බැරි වෙනවා. ටිකක් වෙලාවකින් ආයෙ නැති වෙනවා. ඊට පස්සේ නැවතත් විතක්ක ਵਿਚාර කරන්න ඕනේ. ඒක ඔබතුමා සර් කිව්වා ඒක. එතනට මේ විසඳුම හැටියට විතක්ක ਵਿਚාර අඩු කරලා අර ප්‍රීති සුඛයේ සෑහෙන වෙලාවක් පවත්වා ගන්න ක්‍රමයක් තමයි මම අහන්නේ. එතන ඒක අර බහුලීකృత කියන ඒ කියන්නේ තව තව බහුලව ඒක කරනකොට තමයි මේ අපහසුව මග ඇරෙන්නේ. දැන් එතන විතක්ක ਵਿਚාර නවතින්න අවශ්‍ය නැහැ. මෛත්‍රී විතක්ක ਵਿਚාර යම් මට්ටමකට ප්‍රථම ධානයේදී පවා තියෙනවා. ඒක නිසා එතන ඕනේ වෙන්නේ අර වෙහෙසක් දැනෙනවා කිව්ව ගතිය අඩු වෙගෙන යන්නයි ඕනේ කරන්නේ. ඒක සිද්ධ වෙන්නේ අර භාවිත ඔය බහුලීකృత කියලා ඊට පස්සේ ඒ විදිහටම නැවත නැවත බහුලව පුහුණු කිරීමේදී තමයි මේ පළපුරුද්දත් එක්ක තමයි මේ අපහසු අඩු වෙලා යන්න ඕනේ. පැහැදිලි සර්. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. දැස ඊළඟ ගැටලුව මේක ලැබිලා මේකෙත් කොටස් තියෙනවා. ඒ කියන්නේ කොටස් කීපයක් තියෙනවා. ඔක්කොම එකට ඉදිරිපත් කරන්න. හරි. මේ අපගෙන අහලා තියෙන්නේ මෙහෙමයි. මම මෛත්‍රී භාවනාව වඩන්නේ 6 දිශාවටයි. අරමුණු කරන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ ඇති පරිදි. එක තැති නොගත් ශරීරාණුව ඇසට පෙනෙන නොපෙනෙන දුර ළඟ ඉපදී ඇති හා ඉපදීමක් සිදුවන යන ආකාරයටයි. එහි වරදක් ඇතොත් කරුණාකර පහදා දෙන්න. දැන් අනික් අයටත් දැනගන්න මේ ප්‍රශ්නේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති නේද? ඔව් සර්. එතකොට මේ පෙන්වන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ විදිහට තමයි භාවනාව කරන්නේ කියලා. ඉතින් උත්තරේ තමයි කිසිම වැරද්දක් නැහැ කියන එක. මොකද කරණීය මෙත්ත සූත්‍රයේ තමයි මේ භාවනාව කරන විදිහ පෙන්වලා දීලා තියෙන්නේ. ඒක 6 දිශාවකට හෝ කොයි විදිහකට හරි අරමුණු කරලා අන්තිමට අප්‍රමාණව සියලු සත්‍යෝ අරමුණු වෙනවා නම් ඒක තමයි සිද්ධ විය යුතුයි. එතකොට උදාහරණයක් විදිහට කරණීය මෙත්ත සූත්‍රය ගත්තොත් ඒකෙත් ඒ කියන විදිහටමයි තියෙන්නේ. අප්‍රමාණ සත්‍යෝ අරමුණු වෙන විදිහටමයි තියෙන්නේ. අපි තව සූත්‍රයක් ගත්තොත් මම මේ ස්ක්‍රීන් එකට දාලා තියෙන්නේ අර ප්‍රථම මෙත්තා සූත්‍රය අංගුත්තර නිකායේ. ඒකෙත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලෙක් මෛත්‍රී සහගත සිතින් මෙතන බලන්න එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරවල වාසය කරනවා. මෙසේ උඩ යට සරස කියන්නේ අර දිසා 4 දිසා 4යි උඩ යටයි කහුනාම දිසා 6යි. ඒ දිසා 6ම සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත ඒ කියන්නේ සියලු දෙනා සහිත ලෝකයේ කෙරෙහි විපුලේන මහත්ගතේන ඒ කියන්නේ පතුරවල අප්‍රමාණව ඊළඟට අවයිදී වූ අව්‍යාපාද වූ මෛත්‍රී සිත පතුරවා වාසය කරනවා කියලායි මේ එක සූත්‍රයක් උදාහරණයට කිව්වේ. මේකමයි උද්දං අදෝච තිරියංච කියලා මේ
කර්ණීයමෙත සූත්‍රයේදී උඩ යට සිරස කියන එක ඒ විදිහටම මේ සූත්‍රෙත් එනවා. එතකොට සය දිශාව තමයි මේ මම පෙන්නන සූත්‍රයේ තියෙන්නේ කර්ණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. එතකොට සරස කියලා කිව්වහම ඕන්නම් 4 දිශාව ගන්න පුළුවන්. ඕන්නම් 8 දිශාව ගන්න පුළුවන්. ඒ කියන්නේ අනු දිශා 4ත් එකතු කරලා 8 දිශාව ගත්තත් ඒත් සරස කියන වචනෙටමයි වැටෙන්නේ. ඒ කියන්නේ තිරයංච කියන එක. ඒක නිසා මේ 6 ආකාරය සම්පූර්ණයෙන්ම නිවැරදි. පටිසම්භිදා මග්ග ප්‍රකරණයට ගියොත් මෙත්තා කතා කොටස පෙන්නනවා මේ වඩන විදි ගොඩක්. එක ක්‍රමයක් පෙන්නනවා සීමා හෝ යම් ප්‍රදේශ හෝ නැතුව පතුරවන මෛත්‍රී චේතෝ විමුක්තියක් තියෙනවා. එහෙම නැත්නම් සීමා දාගෙන ප්‍රදේශ දාගෙන පතුරවන මෛත්‍රී ක්‍රමයකුත් තියෙනවා. ඊළඟට දිශාවන්හි පතුරවන ඔය කිව්ව සය දිශාවේ නැත්නම් 8 දිශාවේ නැත්නම් දස දිශාවේ පතුරවන ක්‍රමයකුත් තියෙනවා. කියලා ඒ ක්‍රම තුනම අනුමත කරලා තියෙනවා. ප්‍රධාන ක්‍රම තුන. ඒ කියන්නේ අසීමිතව කෙලින්ම අසීමිතව සිත පතුරවන්න පුළුවන් අයට ඒ විදිහ පුළුවන්. එහෙම නැත්නම් සීමා ප්‍රදේශ දාගෙන ඒ සීමා ප්‍රදේශ පුළුල් කරගෙන ගිහිල්ලා අප්‍රමාණ සත්‍ය අරමුණු කරන්න කැමති අයට ඒ ක්‍රමය පුළුවන්. දිශා 6ට 8ට 10ට විදිහට දිශා ක්‍රමයට පතුරවන අයට එහෙමත් පුළුවන්. එතකොට මේ කොටසෙම පෙන්නනවා ඒ තවත් විස්තරත්. පළවෙනි එක කියන්නේ සීමා රහිතව පතුරවන ක්‍රමය ආකාර 5කින් කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය 8 ආකාරයකින්, තුන්වෙනි ක්‍රමය දස ආකාරයකින් කියලා පෙන්නනවා. මේ වැඩි විස්තර ටිකක් අපි ඔන්න කෙටියෙන් ඒ කොටසත් බලමු. දැන් මේ උත්තරේ පරිපූර්ණ කරන්න ඕනේ හින්දා. මේ ආකාර ටික පැහැදිලි නේද? ඊළඟට අපි මේ පස් ආකාරය මොකක්ද කියලා බැලුවොත් මේ තියෙන්නේ පස් ආකාරය. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්ථභාව පරියාපන්නා කියලා ඒ පස් කොටාසය සිහි කරලා වඩන්නයි පෙන්නලා තියෙන්නේ. මෙතනදී අර සීමා ප්‍රදේශ පනව ගන්න නැතුව හිතන ක්‍රමය තමයි මේ කියන්නේ. ඉතින් හිත භාවනාවේ වැඩිච්ච කෙනෙකුට මොකුත්ම දිශා විදිහට හෝ ප්‍රදේශ විදිහට හෝ කිසිම සීමාවක් පනවන්න නැතුව මෙන්න මෙහෙම අරමුණු කරන්න කියලා වාද කරලා තියෙනවා. සියලු සත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු අත්ථභාවයන් පරිහරණය කරනවා. ඒ කියන්නේ තමා කියලා හිතාගත්ත හැම දෙනාම. ඊට පස්සේ ඒගොල්ලෝ වෛර, අවේරා, අභ්‍යාපජ්ජා, අනීගා, සුඛී යත්තානම් පරිහරන්තු. කියන්නේ වෛර රහිත, ව්‍යාපාද රහිත, දුක් රහිත, සුවසේ ආත්ම භාව පරිහරණය කරන අය වෙත්වා කියන ක්‍රමයට වඩන්න පුළුවන්. ප්‍රදේශ පනව ගන්නෙත් නැතුව, සීමා පනව ගන්නෙත් නැතුව. ඒක තමයි පස් ආකාරයකින් පුළුවන් කියලා පෙන්නන්නේ. එතකොට මෙතන දැන් දෙවෙනි ක්‍රමයේ විදිහට එතන පෙන්නලා තිබුණේ 8 ආකාරය. මේ විදිහටයි දේශනා වෙන්නේ. ඒකේ අදහස සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයෝ, සියලු ආර්යෝ, සියලු අනාර්යෝ, සියලු දෙවියෝ, සියලු මිනිස්යෝ, සියලු අපාගතවෝ කියන 8 ආකාරයට ඒ කොටස් 8 සිහි කරමින් අර විදිහටම අවේරා, අභ්‍යාපජ්ජා, අනීගා, සුඛී යත්තානම් පරිහරන්තු කියන සිතුවිලි ටික ගන්න කියලා පෙන්නනවා. ඒතර මේ පෙන්නන්නේ ප්‍රදේශ සහිතව, ප්‍රදේශ සීමා රහිතව චිත්ත විමුක්තිය මෙතන වැරදිලා මං හිතන්නේ මං කලින් එකම දාලා තියෙන්නේ.
මෙතන වෙන්න ඕනේ ප්‍රදේශ සීමා සහිතව මෛත්‍රී විමුක්තිය පතරවන 8 ආකාරය කියලායි වෙනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය කියලා අනුමත කරලා තියෙන්නේ මෙන්න මේක. දිසා 10. උතුරු අනු නැගෙනහිර අනු දිසාව ඒ විදිහට උඩ යටත් අන්තිමට එකතු වෙලා සරස කියන එකෙන් දිසා 8යි, උඩ දිසාවයි 9යි, යට දිසාවයි 10යි. ඒ 10 ඉන්න සත්‍යෝ අර වචනෙම එතන තියෙන අවේරා අභ්‍යාපජ්ජා නීකා සුඛියත්තනම් පරිහරන්තු කියන ක්‍රමයට. එතන ඔතෙන්ට අඩංගු වෙනවා ඔය අපි කියන ක්‍රම ඔක්කොම. ඒතර ඔය ක්‍රම එකක්වත් වැරදි කියලා කියන්න බෑ. නිවැරදි ක්‍රම තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ආවේ අර 6 දිශාවට සිහි කරන එක හරියද කියලා. ඉතින් මේ සූත්‍ර කොච්චර බැලුවත් පේනවා මේ 6 දිශාවට සිහි කරන එක හරියටම හරි කියන එක. ඊළඟට අපි දැන් කර්ණීයමෙත සූත්‍රය ගත්තත් ඒක කිව්වේ කර්ණීයමෙත සූත්‍රයට අනුව කරනවා කියලානේ. එතනත් පෙන්නනවා ඒ සරස කියන දිශා 4කුයි උඩයි යටයි. ඒක නිසා මේ කිසිම ගැටලුවක් නැහැ ඒ කරලා තියෙන විදිහේ. ඒක තමයි දෙන්න පුළුවන් උත්තරේ. ඊළඟ ප්‍රශ්නය සර් තියෙන්නේ මෛත්‍රී භාවනාව ගැනම. මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ බුදුන් වැඩ සිටි කල වගේම අදත් මෛත්‍රී භාවනාව වෙනත් ආගම්වල අයත් සිදු කරනවා. බුදුන් සරණ ගිය තථාගත ශ්‍රාවකයන් විදිහට අප මෛත්‍රී භාවනාව වැඩ යුතු ආකාරයයි ඒ අයගේ ක්‍රමවලට වඩා වෙනස්කම් තියනවාද? අප වැඩ යුතු ආකාරය කුමක්ද? කරුණාකර පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. එතන පෙන්නන්නේ අහන්නේ මෛත්‍රී භාවනාව බුදුන් වැඩ සිටි කාලෙත් තිබුණා කියන එක. ඔය එතන දැන් සූත්‍ර බලනකොට පේනවා. මම ආයෙත් ස්ක්‍රීන් එක පොඩ්ඩක් අදාළ ස්ලයිඩ් එක දාලා ෂෙයා කරන්න. හොඳයි අපි සූත්‍රයක්ම නැවත තෝරගමු. මේ මෙත්තා සහගත නැත්නම් හලිද්ද වසන කියන සූත්‍රයේ සංයුක්ත නිකායේ ඒකෙදිත් අර කලින් කියපු දේ නැවතත් සනාථ වෙනවා. දිශා ක්‍රමය. එතන මේ ස්ක්‍රීන් එකට දැන් වැටිලා තියෙන කරුණු ටික කියවුවත් කලින් සූත්‍රයේ මුල හරියේදී කියවිච්ච ටික ඒ විදිහටම දේශනා වෙලා තියෙනවා මෙතනදී. ඊළඟට මේ රතු අපරින් දාලා තියෙන ටික බලන්න. ඒ හලිද්දවසන ගමේ ඒ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත යනකොට ඒ අන්‍ය තීර්ථකීන්ගේ පිරිවැජියන්ගේ පන්සලකට ගොඩ වදිනවා. එතනදී ඒගොල්ලෝ කියනවා මේ ස්වාමීන් වහන්සේලාට මෙන්න මේ විදිහටයි අපි මෛත්‍රී භාවනාව වඩන්නේ. ඉතින් ඒකෙන් පේනවා මේ විදිහ අන්‍ය තීර්ථකයෝ අතරත් තිබුණා. ඒ කියන්නේ ඉස්සර දිගටම තිබුණ භාවනා ක්‍රමයක්. ඒ පිරිවැජියෝ අහනවා ඉතින් ගෞතම බුද්ධ ශාසනයේ ඔයගොල්ලෝ මොකද්ද කරන වෙනස? මොකද්ද වෙනස ඔයගොල්ලන්ගේ? අපි කරන එකමනේ කරන්නේ.
කියලා. ඒ කියන්නේ එදා ඉඳලම මේ භාවනාව තිබිලා තියෙනවා කියන එක පැහැදිලි. අර ආනාපාන සතිය වගේම සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ඉඳලම මේ ඒ කාලේ හිටපු අය අන් අය අතරේ මෙවැනි ක්‍රම තිබිලා තියෙන බව පේනවා. මේ සූත්‍ර බලනකොට පේනවා වචන වලින්වත් වෙනසක් නැහැ. ඒගොල්ලොත් ඒ වචන වලින්ම කියනවා මේ විදිහටයි අපි මේක වඩන්නේ කියලා. එතකොට ප්‍රශ්නේ ඇහුවේ මොකක් හරි වෙනසක් තියෙනවද බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෛත්‍රී භාවනාවේ නැත්නම් අරකමද? දැන් අදටත් මෛත්‍රී භාවනා ඕන තරම් තියෙනවා ලෝකේ. හැම අගමෙම යම් මෛත්‍රී භාවනාවක් වඩනවා. ඒ භාවනාව සහ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෛත්‍රී භාවනාවේ යම් වෙනසක් තියෙනවද කියලායි අපි මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ මේක උත්තරේ හම්බ වෙනවා. මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා විමසපුවාම බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ කුමක් පිණිසද මේ ශාසනයේ ඉන්න අය ඒ කියන්නේ ත්‍රිවිධ රත්නයේ සරණ ගිය අය මෛත්‍රී භාවනාව වැඩි යුත්තේ කියලා. කතම් භාවිතා මෙත්තා විමුක්තිං කිං ගතිකා කිං පරමා කිං පලා කිං පරියෝසනා කියලා පෙන්නනවා. කුමක් පිණිසද කුමක් පරම කොටද කුමක් ආනිසංස කොටද කුමක් අවසානයේ කොටද මේක කළ යුත්තේ කියලා. එතනයි බුද්ධ ශාසනයේ වෙනස තියෙන්නේ. එතකොට අපි ත්‍රිවිධ රත්නයේ සරණ ගිය අය විදිහට අර විදිහටම අනික් අය කරන විදිහට මෛත්‍රී භාවනාව කරලා හරියන්නේ නැති බව පේනවා. අපේ අරමුණ වෙනස්. දිසා විදිහට ගත්තොත් ඒ විදිහටමයි මෛත්‍රී කරන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන ආනිසංසය අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය සපුරා වෙනස් බව තමයි මේ සූත්‍රවල පෙන්වන්නේ. කොහොමද වෙනස් වෙන්නේ කියලා පෙන්නනවා. මේ ශාසනයේ මහානතෙම මෛත්‍රී භාවනාව වඩන්නේ මෙන්න මේ ක්‍රමයට කියනවා. විවේකයේ අසුරු කර, විරාගයේ අසුරු කර, නිරෝධය අසුරු කර නිවනට නැමුණු මෛත්‍රී සහගත සිතෙන් සති සම්බොජ්ජංගේ වඩනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා. විරිය සම්බොජ්ජංගේ වඩනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා. සමාධි සම්බොජ්ජංගේ වඩනවා සහ උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා. දැන් මේ සම්බොජ්ජංග ධර්ම අන්තීර්ථක ඒ ශාසනවල නැහැ. ඒ වගේම විරාගය ඇසුරු කරලා නිරෝධය ඇසුරු කරලා නිවනට නැමුණු සිතින් නෙවෙයි මෛත්‍රී භාවනාව ඒගොල්ලෝ කරන්නේ. ඒතකොට මේක තමයි අපිට උරුම. ත්‍රිවිධ රත්නයේ සරණ ගිය අයට උරුම මෛත්‍රී භාවනාව. මේකෙම ඊතුරු කොටස පෙන්නනවා. එහෙම භාවනා කරද්දී එයාට ලැබෙන හැකියාව. දැන් මේ හැකියාවන් අපිට ලැබිලා තියෙනවා නම් අපි මෛත්‍රී භාවනාව බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට වැඩලා තියෙනවා. එහෙම නැත්නම් අපි අන්නේ තීර්ථක අතරේ වෙනසක් නැහැ ඉතින්. මෙතනදි පෙන්නනවා එහෙම භාවනා කරනකොට එයාට මේ සංඥා පිළිබඳ මෙන්න මෙහෙමයි හැඟෙන්නේ. පිළිකුල් නොවන දෙෙහි පිළිකුල් සංඥාව ඇතුව මං වාසය කරනවා කියලා එයා කැමති නම් එයාට එහෙම කරන්න හැකි වෙනවා. ඊටු ටික මෙහෙමයි. පටික්කුලේ කියන්නේ පිළිකුලේ පිළිකුල් නොමැති කියලා. සංඥාවෙන් වාසය කරන්න ඕන නම් එයාට ඒක පුළුවන් වෙනවා. ඒ වගේම අපටික්කුලේ පිළිකුල් නැති දෙයක පිළිකුල සහිතව ඉන්න කැමති නම් එහෙමත් පුළුවන් වෙනවා. පිළිකුල් හෝ නොපිළිකුල් දෙයක පිළිකුල් සංඥාවෙන් ඉන්නත් පුළුවන් වෙනවා. පිළිකුල් හෝ නොපිළිකුල් දෙයක නොපිළිකුල් සංඥාවෙන් ඉන්න කැමති නම් එහෙමත් එයාට සංඥා මාරු කරන්න හැකි වෙනවා. එතකොට පේනවා බුද්ධ ශාසනයේ විදිහට අර බොජ්ජංග වැඩෙන විදිහට මෛත්‍රී භාවනාව තමයි අනුමත කරන්නේ. එහෙම කරොත් මෙන්න මේ හැකියාවල් ටික හම්බ වෙනවා. ඒතර මේ හැකියාවල් ටික දේශනා කරන්නේ අපිටම මැනගන්න අපි බුද්ධ ශාසනයේ තියෙන මෛත්‍රී භාවනාවද සිද්ධ කළේ කියලා මැනගන්නයි මේ හැකියාවන් ටික පෙන්නලා තියෙන්නේ. ඒතර අපි තම තමන්ට මැනගන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා විශේෂ දෙයක්. අර අහපු ප්‍රශ්නෙට හොඳටම උත්තරේ හම්බෙන්නේ මෙතන.
පිළිකුල් මේ සංඥා කැමති විදිහට මාරු කරන්න හැකිව වාසය කරන අතරේ සිහිය ඇතුව නුවණැතිව උපේක්ෂා ඇතිව වාසය කරනවා. දැන් මෛත්‍රී තව සූත්‍රවල පෙන්නනවා එහෙම කෙනෙක් මේ මෛත්‍රී සමාධිය පිරිහෙන්නේ නැතුව මරුණොත් එහෙම සිද්ධ වෙන දේ. එතන පෙන්නනවා සුභ වූ විමෝක්ෂයට. මේ කියන්නේ සුභ නිමිත්ත සහිත දෙවියෝ. බ්‍රහ්මනිකායක්ගේ ඒ විමෝක්ෂයට පැමිණ වාසය කරයි. එතකොට පෙන්නනවා මහණෙනි මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකළා වූ මහණහට සුභය කෙලවර කොට ඇති මෛත්‍රී සමාධිය කියමි. එතකොට එතනින් පේනවා මෛත්‍රී සමාධිය අර විදිහට වඩලා ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්න නොහැකි වුණොත් ඒ සුභය කෙලවර කොට ඇති බ්‍රහ්ම ලෝකේ තමයි උපදින්නේ කියලා. අර මෛත්‍රී ආනිසංස 11ත් ඒකම මතක ඇති. අන්තිම ආනිසංසයේ විදිහට පෙන්වන්නේ ඒවා එවැනි ලෝකයක උපදින බව. ඊළඟට එතනදී පෙන්නනවා ආර්ය ශ්‍රාවකයාගේ අනික් කෙනාගේ වෙනස තමයි මේ පෙන්වන්නේ. පැහැදිලිද? එතකොට ආයේ පොඩ්ඩක් ආපහු මං යන්නම් ඒකම නැවත සාරාංශ කරොත් මේ උඩ යට සිරස සරස විදිහට සියලු සත්වයා කෙරෙහි අප්‍රමාණ අවෛර අව්‍යාපාද මෛත්‍රී සහගත සිත පතුරවා වාසය කරන එක හැමෝම කරනවා. බුද්ධ ශාසනයේ අය කරන්නේ ඒක කරන්නේ විවේකය, විරාගය, නිරෝධය, නිවනට නැමුණු අපේක්ෂාව සහිතව. එතකොට බොජ්ජංග වැඩිම තමයි ඒගොල්ලන්ගේ අර්ථය වෙන්නේ. එහෙම වඩනකොට අර හැකියාවන් ටික එනවා. අර සංඥා මාරු කිරීමේ මාරු කරලා ඉන්න පුළුවන් හැකියාවන් ටික එනවා. ඊළඟට ලෝකෝත්තර ධර්මය කියන්නේ සම්පූර්ණ අවබෝධය ඉවර කරගන්න කලින් මිය ගියොත් මේ සුභේ කලවරකට ඇති ඒ දෙවියෝ අතර උපදිනවා. එතකොට මෛත්‍රී භාවනාවේ දියුණුව කියලා පෙන්වන්නේ එතන බුද්ධ ශාසනයේ මෛත්‍රී භාවනාවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට ගියොත් පෙන්නනවා ඉන්ද්‍රිය ධර්ම වැඩිම එක අදියරක්, බල ධර්ම වැඩිම දෙවෙනි අදියර, ඉන්ද්‍රිය ධර්ම 5, ඊළඟට බල ධර්ම 5, ඊළඟට බොජ්ජංග ධර්ම 7 වැඩිම, හතරවෙනි එක මාර්ගාංග 8 වැඩිම. ඔන්න ඔය අනුපිළිවෙලට මෛත්‍රී භාවනාව දියුණු කරගෙන යාමේ ක්‍රමය තමයි බුද්ධ ශාසනයේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. බුදුන් වදාළ මෛත්‍රී භාවනාව කියලා අපි කියන්න වෙන්නේ මෙන්න මේ අනුපිළිවෙලට මෛත්‍රී භාවනාව දියුණු කරගෙන යන ක්‍රමයට. හොඳයි, ඒ ටික තමයි උත්තරේ විදිහට දෙන්න පුළුවන් වෙන්නේ. ගැටලු සහගත තැනක ආවද ආවනම් ප්‍රශ්නයක් අහත හැකි එතනදී. හොඳයි, අපි යන ඊළඟ ප්‍රශ්නයට යමු. ඒක අපසගේ වීඩියෝ එක සම්බන්ධයෙන් මම අහලා තියෙන්නේ මෛත්‍රී භාවනාවෙන් බොජ්ජංග ධර්ම වඩන ආකාරයයි මේ වීඩියෝ එකේ පෙන්වා දෙන්නේ. ඒ ධර්ම වැඩෙන්නට නම් ඊට පෙර මනසේ සකසාගෙන තිබිය යුතු සුදුසුකම් හෝ ප්‍රත්‍ය ධර්ම මොනවාද කියා පහදා දෙන්න. අය පොඩ්ඩක් කියනද චානක එක? හොඳයි සර්. මේ මෛත්‍රී භාවනාවෙන් බොජ්ජංග ධර්ම වඩන ආකාරයයි මේ වීඩියෝ එකෙන් පෙන්වා දෙන්නේ. ඒ ධර්ම වැඩෙන්නට නම් මේ කියන්නේ බොජ්ජංග ධර්ම වැඩෙන්නට නම් ඊට පෙර මනසේ සකසාගෙන තිබිය යුතු සුදුසුකම් නැත්නම් ප්‍රත්‍ය ධර්ම මොනවාද කියා පහදා දෙන්න. හරි. ඔය ප්‍රත්‍ය ධර්ම කියන එකටම මේක සම්බන්ධයි. මම මේ පෙන්නපු එක අර මෛත්‍රී භාවනාවේ දියුණුව කියලා කියන්නේ
ඊට කලින් අදියර කෙරුවාම තමයි ඊළඟ අදියරට හිත මාරු වෙන්නේ කියන එක. ඒ කියන්නේ කලින් අදියර තමයි ප්‍රත්‍ය ධර්ම ටික. උදාහරණයක් විදිහට අපි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මට්ටමට ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය මතක ඇති ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ වැඩෙන විදිහට මෛත්‍රී භාවනාව සිදු කරන අදියර තමයි ඒ අදියරේදී ලැබෙන ප්‍රතිඵලය තමයි ප්‍රත්‍ය ධර්මය වෙන්නේ. බල ධර්ම වැඩෙන විදිහට මෛත්‍රී භාවනාව දියුණු වෙන්න. බල ධර්ම වැඩිීමේ ලැබෙන ප්‍රතිඵලය තමයි ප්‍රත්‍ය වෙන්නේ බොජ්ජංග ධර්ම වැඩිවීමට පිහිටන්න හිත. ඊළඟට ඒක ප්‍රත්‍ය වෙලා තමයි මාර්ගාංග හිතේ වැඩෙන්නේ. ඉතින් අර අදියරෙන් අදියරට ප්‍රත්‍ය වීගෙන යාමක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන පළවෙනිම මට්ටමට තව ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව අර කිව්ව ආකාරයට හිතේ බහුලව ඒ බහුලීකතා මට්ටම් වලට හිත දියුණු කරලා තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මට්ටමට ගේන්න ඕනේ. ඉතින් ඒ විදිහට බලපුවාම මේක ප්‍රත්‍ය එකක් කියලා කියන්න බෑ. හැම වෙලේම එක මට්ටමක් ඊළඟ මට්ටමට ප්‍රත්‍ය වෙනවා. මූලික මට්ටම නොතිබුණොත් මේ හතරේ දෙවෙනි මට්ටමට එහෙම ය아가න්න බැරි වෙනවා. ඉතින් ඒකයි අර එක මට්ටමක් යම්කිසි කාලයක ඒක වැඩෙනකන් වඩලා තමයි මේ ප්‍රත්‍ය ධර්ම ටික හදා ගන්න ඕනේ ඊට උඩේකට ගෙනියන්න. ඉතින් ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කිව්වහම අර වීඩියෝ එක ගැන අහලා තිබුණේ වීඩියෝ එකේ කියවිච්ච එක. ඒත් ඒකේ අපි තව පොඩි කොටසක් බලමු. ඒ වීඩියෝ එකේ මෙහෙම රූප සටහනක් තිබුණා මතක ඇති ඔයගලන්ට. මෛත්‍රී භාවනාව කරමින් ඉන්න මොහොතේ දැන් සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්නනවා මන ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට මෙන්න මෙහෙම මේ ධර්ම 10ක් තියෙනවා කියලා. ඒ ධර්ම 10 ඒවා චෛතසික විදිහට මම කෙලින්ම මෙතන දාලා තියෙනවා. පොඩ්ඩක් වෙලා මේක බලන්න වෙයි වචන ටික හිතට අහු වෙනකන්. හොඳයි. එතකොට මේකේ මේ මුලින් වම් පැත්තේ තියෙන මේ ධර්මතා 10 සතිපට්ඨාන සූත්‍රයේ පවා දේශනා වෙනවා. මන ආයතනේ ක්‍රියාත්මක වෙනකොට මේ ධර්ම පවතිනවා කියලා. දැන් මෛත්‍රී භාවනාව සිද්ධ කරන අතරේ මේ මන ධම්ම මනෝ විඥාන මනෝ සංපස්ස වේදනා තණ්හා සංඥා විතක්ක විචාර සංචේතනා පවතින අතරේ වෙනත් චෛතසික වගේක් අවදි වෙනවා. මේ වීරිය ප්‍රීතිය ඡන්දය අදිමොක්කේ මනසිකාර ජීවිතේන්ද්‍රයේ ඒකාග්‍රතාව කියන ටික ඒක වීඩියෝ එකෙත් විස්තර කරලා ඇති. ඊළඟට මෙන්න මේ චෛතසික ටිකත් අවදි වෙනවා. ඒ කියන්නේ සති සද්ධා සීරිය ඔත්තප්ප ඒ වගේ මේවා කුසල චිත්තයක තියෙන චෛතසික. චෛතසික කියන්නේ හිතේ ඒ වෙලාවට අවදි වෙන ස්වභාවයන්. එතකොට මේ මෛත්‍රී භාවනාව කරමින් ඉන්න කෙනාගේ හිත වැඩෙන කෙනාගේ මම මේ රතු පාටින් පෙන්නලා තියෙන ටික බලන්න. මෙන්න මෙවුවා මේ වීරිය මෙන්න මේ චෛතසික විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මේ ටික මොනවද කියලා මතක ඇති. ඒ වගේම මේ උඩ තියෙනවා මේ උඩ තියෙන ප්‍රඥා කියන චෛතසිකය. මේ චෛතසිකය. එතකොට මේ චෛතසික පහ බලවත් වෙනකොට තමයි මෛත්‍රී භාවනාව පුහුණු වෙනකොට මේවා බලවත් වෙලා ඒවා තමයි අර ඉන්ද්‍රිය කියලා පෙන්වන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා පෙන්නන ඉන්ද්‍රිය පහ තමයි මේ. එතකොට පේනවා අර කුසල චිත්තයක තියෙන චෛතසික අතරින් මේ පහ විශේෂ කරලා දක්වනවා. හේතුව
මේ පහ තමයි බලවත් වෙන්නේ භාවනාව වැඩෙනකොට. ඒ කියන්නේ පෙරමුණ ගන්න හිතේ ඉදිරිපත් වෙන්නේ මේ චෛතසික ටික. එතකොට මේවයිත් ඔයගලන්ට මතක ඇති දැන් සද්ධා සහ ප්‍රඥා කියන ඉන්ද්‍රිය දෙක සමබර වෙන්න ඕනේ කියලා පෙන්නනවා. භාවනාව හොඳට වැඩිච්ච කෙනාගේ. ඊළඟට වීරියයි සමාධියයි සමබර වෙන්න ඕනේ කියලා පෙන්නනවා. ඉතින් අන්න ඒ වගේ ඉන්ද්‍රිය සමබරතාවය මේ මෛත්‍රී චිත්තය ඇතුලේ පවතින්න ඕනේ. ඒතර මේ කියන වචන මේ රූප සටහනේ තියෙන වචන ඒවා අර මේ මොහොතේ හිත ඇතුලේ මනස තුළ හෘද රූපය ඇසුරු කරගෙන පවතින චිත්ත ස්වභාවයන් ටික. ඒ වයින් ඉන්ද්‍රිය ධර්ම පහ වෙන් කරලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ ඉන්ද්‍රිය පහ ධර්ම වැඩෙන මට්ටම තමයි මෛත්‍රී භාවනාවේ පළවෙනි අදියර කියලා. දැන් එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහේ කෘත්‍යත් පෙන්වලා දීලා තියෙනවා. දැන් අර මේවා තමයි අර ප්‍රත්‍ය ධර්ම ඊළඟ අදියරට යන්න. ඒතර සද්ධාව අදිමුච්චති කියලා කියන්නේ ශ්‍රද්ධාවට හිත බැස ගන්නවා. වීරිය අදිෂ්ඨානයක් විදිහට හිත දැඩි වෙනවා වීරිය නිසා. සති කියන්නේ ඒක සතිය හොඳින් පිහිටනවා. හිත සමාධිගත වෙනවා. ප්‍රඥාවෙන් කරන්නේ ඒ ධර්මතා ටික හොඳින් පෙන්නලා දෙනවා ඒ හිතට. ඒතර මෙන්න මේ මට්ටම මුලින් උපය ගන්න ඕනේ. දැන් මේ මට්ටම තමයි අර අන්‍ය තීර්ථකයන්ගේ භාවනාවේ නැත්තේ. මොකද විශේෂයෙන් මේ ප්‍රඥා කියන මට්ටම පස්වෙනි මට්ටම ඒගොල්ලෝ මෛත්‍රී භාවනාව කෙරුවට ඒ භාවනාවේදී හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන චිත්තචෛතසික ගැන නුවණක් එන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සුවය. නිරාමිස සුව විඳීම. ඒ ආනෙජ්ජාපි සංකාර තමයි ඒගොල්ලන්ගේ අරමුණ. ඉතින් ඒ නිවන කියන අරමුණට යන අදාළ චෛතසික ටික තමයි මෙතන මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වර්ධනය වෙනවා කියලා. එතකොට මේ පහ කොයි විදිහටද වර්ධනය වෙන්නේ කියන එකත් මේ මෙත්තා කතාවලම පෙන්නනවා. මෙතන කියන්නේ මේ පංච ඉන්ද්‍රියානි ඔය කියන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ කොටස් පහ චෛතසික පහ මෙත්තා චේතෝ විමුක්ති හිතේ වැඩෙනවා බහුලව වැඩෙනවා ඒක අලංකාර වෙනවා හිතෙන් මේ ඔක්කොම විස්තර කරන්න වෙලා මදි ඒවා පරිවාර ධර්ම විදිහට හිතේ පවතිනවා සංසට්ඨා කියන ඔක්කොම එකට එකතු වෙලා පවතිනවා මේ වචන වලින් සේරගෙම පෙන්නන්නේ ඒ ධර්මතා පහ මෙත්තා චේතෝ විමුක්තිය තියෙන කෙනාගේ හිතේ මුල් බැස ගන්නවා කියන එක. හැම අතින්ම ඒ හිතට උදව් කරමින් පවතිනවා. එතකොට මේ මෙත්තා චේතෝ විමුක්තිය සෑහෙන වෙනස් අන්‍ය තීර්ථකින්ගේ චේතෝ විමුක්තියට මෙත්තා චේතෝ විමුක්තියට වැඩිය. ඉතින් මේ මට්ටමින් ඉන්ද්‍රිය ටික ප්‍රත්‍ය වුණෙන් පස්සේ ඉන්ද්‍රිය පහ ප්‍රත්‍ය වුණෙන් පස්සේ ඒවම තමයි බල පහක් විදිහට පරිවර්තනය වෙන්නේ. ඒකත් පෙන්නනවා මේ සූත්‍රවලම. ඒ කියන්නේ තවදුරටත් මෛත්‍රී භාවනාව මේ විදිහට වඩ아가න යන කෙනාගේ. මේ රූප සටහනේ තායි මං කොටස් කීපයක් රතු පාටින් පෙන්නලා ඇති. ඒත්තර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන අංග ටිකමයි ඒවා බල බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒවයේ ප්‍රමාණය ඒවයේ තීව්‍රතාවය කලින්ට වැඩිය දියුණු වෙනවා කියන එක. ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන අදහසෙන් බල කියලා කියන්නේ ඒ අධිපති බවටත් ඉහළ ප්‍රමාණයකට ඒ චෛතසික ටික වර්ධනය වෙන්න ඕනේ. ඒක එක බල ධර්මයන්ගේ කෘත්‍යයක් පෙන්වලා දීලා තියෙනවා. අශ්‍රද්ධාව නැති කරනවා, කම්මැලිකම නැති කරනවා, ප්‍රමාදය නැති කරනවා, විසිරීම හිතේ අසහනය නැති කරනවා, අවිද්‍යාව නැති කරනවා. එතකොට ඔය පහ ඔය
කෘත්‍ය පහ සිද්ධ වෙන වෙලාවට කියනවා ඒවට බල කියලා. එතකොට අර ප්‍රශ්නෙට නැවත ගියොත් ඒ ප්‍රශ්නේ ඇහුවේ වීඩියෝ එකේ පෙන්වන්නේ මෛත්‍රී භාවනාව කරනකොට බොජ්ජංග වැඩෙන හැටි ගැන. ඒ බොජ්ජංග වැඩෙන්න කලින් හිතේ මොනවද තියෙන්න ඕනේ ප්‍රත්‍ය කියලා. එතකොට මෙන්න මේ මම දැන් කියලා ඉවර කරපු ප්‍රත්‍ය ටික තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය පහ වැඩිලා තියෙන්න ඕනේ. බල පහ වැඩිලා තියෙන්න ඕනේ. බල පහ වැඩිලා තියෙන මට්ටම ප්‍රත්‍ය උන කෙනාට තමයි බොජ්ජංග ධර්ම වැඩෙන මට්ටමට මෛත්‍රී භාවනාව ගෙනියන්න පුළුවන්. එතකොට බල ගැනත් අර වචන ටිකම නැවත භාවිතා වෙනවා මේ සූත්‍රවල. ඒ බල මට්ටමේදීත් ඒ චෛතසික කොයි විදිහටද මෛත්‍රී චිත්තයට උදව් කරමින් පවතින්නේ කියලා. ඊළඟට තමයි බොජ්ජංග කියන මට්ටමට හිත දියුණු වෙන්නේ. දැන් බොජ්ජංග මට්ටමට හිත ගේන්න ප්‍රත්‍ය වෙලා තියෙන්නේ බල පහ. අපි උදාහරණයකට කිව්වොත් කවුරු හරි කෙනෙක් බල පහ මට්ටමට ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩ아가න නැත්නම් ඉන්ද්‍රිය සමබරතාවය හදාගෙන නැත්නම් ඒ වීඩියෝ එකේ කියන මට්ටමට මෛත්‍රී භාවනාව කරන්න බැරි වෙනවා. ඇයි හේතුඵල ධර්මතා සම්බන්ධ නැහැ. එතකොට ඒ හේතු ධර්ම නැති නිසා, ප්‍රත්‍ය ධර්ම නැති නිසා බොජ්ජංග වැඩෙන ඵලය, බොජ්ජංග කියන ඵලය ඒ හිතවල උපදින්නේ නැතුව යනවා. ඒකට බොජ්ජංග ධර්ම වැඩෙන එක තමයි වීඩියෝ එකේ පෙන්වන්නේ. ඒකෙදිත් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පෙන්වනවා. එතන සති කියන චෛතසිකය, ප්‍රඥා චෛතසිකය, වීරිය, ඊළඟට පස්සද්ධිය, මේ විදිහට එක එක බොජ්ජංග ධර්මයෙන් මොකද්ද කෙරෙන්නේ කියලා කෘත්‍යය. දැන් සතියෙන් කියන සතිය සිහිය පිහිටවීම, ප්‍රඥාවෙන් නුවණ ධම්ම විචේ සම්බොජ්ජංගය ගැනයි මේ කියන්නේ. විරිය සම්බොජ්ජංගය මේ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය, පරිලාහ නැති වෙලා යනවා. දුට්ටුල්ලන් කියන්නේ දුර්ගුණ එතන තියෙන ඒවා නැති වෙලා යනවා සමාධියෙන්. ඊළඟට උපේක්ෂා මට්ටමේදී හිතේ තියෙන චෛතසික ගැන, කෙලෙස් ගැන නුවණ පිහිටලා හිටිනවා කියන්නේ. ඒ කොටස වීඩියෝ එකේ විස්තර වෙනවා. එතනින් එහාට මේ සූත්‍රයේ නැවත ඒකට සම්බන්ධ කරොත් ඒ බොජ්ජංග ධර්මත් අර විදිහටම හිත ආසේවනය කරනවා, වැඩෙනවා, බහුලව වැඩෙනවා, අලංකාර කරනවා, පිරිවරලා හිටිනවා හිතේ. අනික් චෛතසික වලට උදව් කරමින් හිටිනවා. සම්ප්‍රයුක්ත ඒවත් එක සම්ප්‍රයුක්තව හිටිනවා. ඔය වගේ ඒවා ආලෝකමත් වෙනවා. මේ ජෝතින්ති කියන්නේ ඒ අනික් චෛතසිකේ මෛත්‍රී සිත ආලෝකමත් දීප්තිමත් ස්වභාවයක් කරන් දෙනවා. අන්න එහෙම කියලා මේ බොජ්ජංග ධර්ම ගැන අර වචන ටිකම ඒ සූත්‍රේ පාවිච්චි වෙනවා. ඊළඟට මාර්ගාංගයන්ගේ කෘත්‍යනොත් සූත්‍රේ පෙන්නලා තියෙනවා. දැන් ඒ කියන්නේ ওই වීඩියෝ එකේ තියෙන මට්ටමින් එහා දැන් මේ වීඩියෝ එකේ තියෙන බොජ්ජංග වැඩෙන මට්ටම, ඒ මට්ටම ප්‍රත්‍ය වෙලා, ඒක වඩාගත්ත කෙනාට ඒ මට්ටම ප්‍රත්‍ය වෙලා ඊළඟට මේ චෛතසික ගොන්නෙන් මෙතන අර ටිකම ආයෙ පෙන්නන්නේ ආයිමත් වෙනත් චෛතසික ටිකක් අවදි වෙන්න ගන්නවා. මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික තුන, ප්‍රඥා චෛතසිකය, සති චෛතසිකය, වීරිය, ඒකාග්‍රතාව. මෙන්න මේවා අවදි වෙන්න පටන් ගන්නවා බොජ්ජංග විදියට. මේ බොජ්ජංග නෙමෙයි මාර්ගාංග විදියට. එතකොට ඒ චෛතසික වලින් මේ මාර්ගාංග මේ චෛතසික බලවත් වෙනකොට හිතේ මාර්ගාංග කියලා කියන්නේ ඒවට. ඒක එක මාර්ගාංගය කරන කෘත්‍ය ඒත් පොඩ්ඩක් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මෙත්තා කතා කියවන්න. එතන දේශනා වෙලා තියෙනවා එක එක මේ මාර්ගාංගය ඒ හිතේ කරන කෘත්‍ය මොකක්ද කියලා. ඒතර මම මේ දැන් පෙන්නන වීඩියෝ කොටස අර ඔගොල්ලෝ බලපු ඒ අර එදා සාකච්ඡා කරපු වීඩියෝ එකෙන් එහා මට්ටම. එතකොට ඒ කලින් ටික කරපු කෙනාට තමයි මේ ඊළඟ කොටස, මෙත්තා කතාවල ඊළඟ කොටස අදාළ වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ. ඒ විදිහට ඒ ඊළඟ මාර්ගාංග වලටත් අර වචන ටිකම ඒ හිත ගැන මේ මම මේ සාරාංශයක් කියන්නේ, මේක දීර්ඝව තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒ අදාළ කාලේ එනකොට ඒවට ඒ තියෙන තැන
මෙත්තා කතා කියන කොටස පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඒක කියව ගන්න. කියන්නේ ওই වීඩියෝ එකේ විදියට හිත වැඩුවෙන් පස්සේ තමයි මේ මාර්ගාංග කියන කොටස කියව ගන්න ඕනේ. හොඳයි. මම හිතන්නේ ඒකට පරිපූර්ණ උත්තරයක් හම්බෙන්න ඇති කියලා හිතනවා. ඊළඟ ප්‍රශ්නයට මම ඥානක ඒ සම්බන්ධයෙන් කියපු ඒවා සම්බන්ධයෙන් මේ අන්තිම ටික ගැඹුරු ටිකක් නිසා ඒ ටික ගැන ගැටලු තියෙනවා නම් අහන්න කියලා කියමු නේද? හොඳයි සර්. ආපහු ගන්න සර් මියුට් වුණා මම හිතන්නේ. ඔව් දැන් අන්මියුට් වුණා. ඉතින් කැමති කට්ටියට ප්‍රශ්න දැන් එතන මම මේ පෙන්වන්න හැදුවේ අර වීඩියෝ එක ඒකේ තියෙන කොටස කරන්න කලින් මෛත්‍රී භාවනාවේ ඉන්ද්‍රිය මට්ටමට බල මට්ටමට ගෙනල්ලා ඉන්න ඕනේ. ඒ ප්‍රත්‍ය ටික හදාගෙන ඉන්න ඕනේ. ඊළඟට ඒ වීඩියෝ එකේ තියෙන කොටස කරන් පස්සේ තමයි ඔය මේ අන්තිමට කිව්වේ මාර්ගාංග කියන මට්ටමට හිත උසස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි සාරාංශය. තෙරුවන් සරණයි සර්. ඉන්ද්‍රිය මට්ටමට හරි බල මට්ටමට හරි මෛත්‍රී භාවනාව වැඩෙනවාද කියලා අපි දැනගන්නේ කොහොමද? දැන් සතිය පිහිටවලානේ අපි ඒ කොටස කරන්නේ. මෛත්‍රී කරනකොට හිත ඇතුලේ චෛතසික Tamanට දැනෙනවා. ඒ දැනෙනකොට අපි දන්නවා දැන් ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහයි බලවත්කම දැනෙන්න ගන්නවා. ඉතින් ඒකට තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. සිහිය පිහිටවා ගත්ත කෙනාට තමයි චෛතසික ටික දැනෙන්න ගන්න. එහෙම නැත්නම් වෙන්නේ දැන් ඒ සිහිය නැතුව මෛත්‍රී භාවනාව කරන මට්ටම තමයි අන්නේ තීර්ථකයෝ කරන්නේ. ඒගොල්ලන්ට ප්‍රීති සුඛ තමයි ඒගොල්ලන්ගේ අරමුණ. ඒතර ප්‍රීති සුඛ ගැනමයි ඒගොල්ලන්ගේ ගොඩාක් වෙලාවට හිත මේ දියුණු කරනවා කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලන් බලන්නේ ප්‍රීති සුඛ කියන චෛතසික දෙක අධික කරගෙන පුළුවන් තරම් කාලයක් හිත ඒකේ රඳවගෙන ඉන්න එක තමයි දියුණුව කියලා ඒ අන්නේ තීර්ථකයන්ගේ මෛත්‍රී භාවනාව තියෙන්නේ එහෙමයි. ඒගොල්ලන් නිතරම ප්‍රීති සුඛ වැඩි කරගන්න එක ගැනමයි ඒගොල්ලන්ගේ හිත යොමු කරන්නේ. බුදුදහමේ පෙන්වන්නේ සිහිය පිහිටවගෙන හිතේ ස්වභාවයන් බලමින් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මට්ටම් හිතේ දියුණු වෙනවා තමන්ම බලන් ඉන්න ඕනේ කියලා. භාවනාව ඉවර කරන් පස්සෙත් ඒක දැනෙනවා. භාවනාවේ ඉන්නකොට විතරක් නෙවෙයි ඉවර කරන් පස්සෙත් තමන්ට දැනේ ශ්‍රද්ධාව වැඩි වෙච්ච බවක්, වීරිය වැඩි වුණ බවක්, සිහිය වැඩි බවක්. අන්න ඒවයින් තමයි මැනගන්න තියෙන්නේ. දැන් යහපු ප්‍රශ්නේ ඉන්ද්‍රිය මට්ටමනේ. දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති කියන අර්ථයෙන්. එතකොට හිතේ ඔය ධර්ම පහ අධිපති වුණාද නැත්නම් ඔය ධර්ම පහෙන් හිතේ පාලනය අතට ගත්තද? ඒ ධර්ම පහෙන්ද දැන් හිත පාලනය වෙන්නේ නීවරණ පහෙන් නෙමෙයිද කියලා තමන් දැනුවත් වෙන එකෙන් තේරෙනවා මේ ඉන්ද්‍රියද දැන් බලවත් වෙලා තියෙන්නේ නීවරණද කියලා. පැහැදිලිද දන්නේ? පැහැදිලි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගැටලු අහන්න ඉන්නවද කට්ටිය? තව පැහැදිලි කරගන්න ඕන කෙනෙක් ඉන්නවද? ඔව් එතන තව විශේෂයෙන් එකක් කියනවා නම් චානක මේ ඔය මේ සූත්‍ර කියවනකොට වැටහෙන්න ඕනේ මෛත්‍රී භාවනාව බුදුහාමුදුරුවෝ කියපු මට්ටමින් සෑහෙන ගිලිහිලයි දැන් සමාජයේ මුල් බැසගෙන තියෙන්නේ කියන එක. ආපහු අර ආනාපාන සතිය වගේම බුදුන් වදාළ කොටස හිමින් ඉවත් වෙලා අන්නේ තීර්ථකයෝ වදාළ කොටස තමයි මෛත්‍රී භාවනාව කියලා මතුවෙන්නේ. එතනදී කෙනෙක් මෛත්‍රී භාවනාවට දක්ෂයි කියලා සමාජය පිළිගන්නේ ප්‍රීති සුඛ සහගතව, ඒ කියන්නේ ධාන අංග ටික සහගතව උපරිම වෙලාවක් පැය ගණන් ඉන්න පුළුවන් හැකියාව තමයි එතනදී අගය වෙන්නේ.
නමුත් මේ සූත්‍ර කියවනකොට පෙනෙයි මේ කියන කාරණේ ඊට වැඩිය හාත්පසින්ම වෙනස්. බුදුහාමුදුරුවෝ මේ මෛත්‍රී භාවනාව එදා තිබිච්ච මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට හරවලා මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග වැඩෙන අනුපිළිවෙලකට මෛත්‍රී භාවනාව කරගෙන යන විදිහක් තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට අපිට දැන් මෛත්‍රී භාවනාව කරන අතරේ හිතේ ඉන්ද්‍රිය ධර්ම අපැහැදිලි නම් ඒකෙන් පේන්නේ අපි අන්‍ය තීර්ථකින්ගේ භාවනාව කරන බව. ඒ කොටස තමයි ඉතින් එකතු කරන්න තියෙන්නේ. ඒතර සංවේගයක් ඇති වෙයි අපි සමහර වෙලාවට නොදැන මෛත්‍රී භාවනාව ගෙනහිල්ලා තියෙන දුර ගැන. ඉතින් නිවැරදි කරගන්න ඕනේ මේ කියන මේ අධියරවලට මෛත්‍රී භාවනාව දියුණු කරගන්න. තව ප්‍රශ්නයකට අවස්ථාව තියෙනවා. දැන් මම වෙන ඊළඟ ගැටලුවට යන්නම්. හොඳයි. ඒක මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන ගමන් මේකෙස මේ කොටස් දෙකක් එකිනෙකට සම්බන්ධ කොටස් දෙකක් තියෙනවා. හරි. අජ්ජත්ව කයේ නිරෝධ ස්වභාවය වඩන්න හදන විට ඒ මොහොතේ ශරීරයේ තිබෙන වේදනා කැක්කුම් නිසා කය සුඛ විචාර තුලින් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ප්‍රීති සුඛ ස්වභාවය දිගටම පවත්වාගෙන යාමට අපහසු වෙයි. සුඛේ පවත්නේ සුළු වේලාවයි. නැවත විතක්ක විචාර කරන විට සුවය ලැබෙනවා. මේ සාමාන්‍ය ස්වභාවයද කතා කරන්නේ ඒක සාමාන්‍ය ස්වභාවය. මොකද දැන් මෙතන ප්‍රශ්නේ අහන්නේ නිරෝධ ස්වභාවය වඩන්න හදනකොට කියලානේ. ඒ කියන්නේ ඔය බොජ්ජංග ධර්ම වඩන මට්ටමට භාවනාව මාරු කරගන්න හදමින් ඉන්න උත්සාහය ගන්න වෙලාව ගැනයි ප්‍රශ්නේ අහන්නේ. ඒ වෙලාවට ප්‍රීති සුඛ නෙමෙයි ප්‍රමුඛ වෙන්නේ. බොජ්ජංග ධර්ම ඒකෙත් ප්‍රීති ස්වභාවය තියෙනවා. නමුත් සුඛ ස්වභාවය නැහැ. සුඛ ස්වභාවය වෙනුවට හිමින් උපේක්ෂා සම්බොජ්ජංගයටයි හිත මාරු වෙන්නේ. ඒක නිසා නැවත සුඛ ලබන්න උත්සාහ කරන්න එපා කියලායි අවවාද කරන්න තියෙන්නේ. එතන තමයි අර අතනත් අර අන්‍ය තීර්ථකයෝ තමයි මේ ප්‍රීති සුඛ උපරිම කරගන්න උත්සාහ කරන්නේ. අපි බලන්න ඕනේ උපේක්ෂා සම්බොජ්ජංගයට වෙනකන්. ඒ කියන්නේ උපේක්ෂාවේ ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ. ඒ මට්ටමට හිත ගෙනියන්නයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒක නිසා නැවත ආපහු සුඛ ලැබෙන විදියට, සුඛ උපදින විදියට හිත ආපස්සට ගෙනියන්න එපා එතන. උපේක්ෂා මට්ටමට එනකන් හිත ගෙනියන්නයි ඕනේ. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඔව් සර් දෙවෙනි කොටසත් ඒකමද සර්? දෙවෙනි කොටසෙත් අහන්නේ ඒ නිරෝධය වඩන්න හදනකොට ඒ මොහොතේ ශරීරයේ තියෙන වේදනා කැක්කුම් නිසා කයේ සුඛය ප්‍රතික්ෂේප කරනවා. නමුත් හිතේ ඇතුලේ වෛර ස්වභාවයේ ශෝකේ විතක්ක ਵਿਚාර ඒවා නැති කරගෙන ප්‍රීතිය තියෙනවා කියලා. ඒක හරියටම හරි. කයේ සුඛය අවශ්‍ය වෙන්නේ නැහැ ඒ බොජ්ජංග හරියට යනකොට. ප්‍රීති විතරයි සම්බොජ්ජංගයක් විදිහට තියෙන්නේ. සුඛ සම්බොජ්ජංගය කියලා එකක් නැහැ. සුඛය ගැන එතනින් එහාට එච්චර හිතන්න එපා. මොකද අපේ අරමුණ සුඛේ නෙවෙයි. මම හිතනවා පැහැදිලි කියලා නේද? ඒකයි ඇතිනේ සර් ඒ ගැන උත්තරේ. හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යමු එහෙනම් නේද? මෛත්‍රී භාවනාවේදී ඇති කරගන්නා මෛත්‍රී සිත දිගටම පවත්වාගෙන යන්නේ කෙසේද? එය ගිලිහෙන අවස්ථාවේදී හේතුඵල ආකාරයට සීලබ්බත පරාමාස සංයෝජනයෙන් තොරව මෙනෙහි කරන්නේ කෙසේද? මේකෙන් අදහස් වෙන්නේ මම හිතන්නේ මෛත්‍රී සිත උපද්දගත්තන් පස්සේ ඒ ස්ක්‍රීන් එක තිබ්බනම් හොඳයි චානක මට කියන්න ප්‍රශ්නේ. හොඳයි සර්. පුළුවන් නේද? පුළුවන් සර් දාන්න.
ඔව් අපි හිතමු දැන් මෙතන අහන්නේ මෛත්‍රී සිත දිගටම පවත්වන. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් අපි හිතමු මෙත්තා චේතෝ විමුක්ති මට්ටමට හිත ගෙනල්ලා ඒක ගිලිහෙන අවස්ථාව. ඒ කියන්නේ අපි හිතමු නැවත ද්වේෂ සහගත හිතත් උපදින වෙලාව ගැන මෙනෙහි කරන්නේ කොහොමද කියලා. ඒකේ මෙනෙහි කරන්න ඕනේ මෛත්‍රී හිතේ අනිත්‍ය බව. මෛත්‍රිය ගැන සංවේගයක් උපද්දන්න ඕනේ මේ වෙලාවට. මෛත්‍රිය එක දිගට තියාගන්න බැරිවීම තුලින් මෛත්‍රියේ තියෙන ත්‍රිලක්ෂණ තමයි පේන්නේ. අනිත්‍ය බව, මෛත්‍රියේ තියෙන නැවත උපදවන්න වෙන දුක්ඛ ස්වභාවය, මෛත්‍රිය Tamanට පාලනයක් නැති අනාත්ම ස්වභාවය. ඉතින් එතන කෙලින්ම ත්‍රිලක්ෂණ පේන්න ඕනේ. ගිලිහෙන අවස්ථාවේදී. එතකොට මෛත්‍රිය ගිලිහෙන අවස්ථාවේදී ඒ ත්‍රිලක්ෂණ දැකීම තුළින් ආයිමත් බොජ්ජංග අවදි කරගන්නමයි අවස්ථාව පෑදෙන්නේ. ඉතින් මෛත්‍රී සිත දිගටම පවත්වාගෙන යන එක හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෛත්‍රී සිත ත්‍රිලක්ෂණ සහිත නිසා මාර්ගාංගයේ හිතේ වැඩෙන තුරුම මෛත්‍රී සිත පවත්වාගෙන යන්න බෑ එක දිගටම. අනිවාර්යෙන් යම්කිසි වෙලාවකදී කැඩෙනවා. ඒකම තමයි අපි පාවිච්චි කරන්නේ මෛත්‍රී සිතේ තියෙන ඒ අඩුපාඩු තුන. ඒ කියන්නේ ත්‍රිලක්ෂණ දකිමින් ඒ ත්‍රිලක්ෂණ හරහා කලකිරීමක්, විරාගයක්, නිරෝධය, නිර්වාණ ධාතුව මේ පැත්තට හිත ගෙනියන්න. ඉතින් මේකට දෙන්න පුළුවන් අවවාදය තමයි ඒ අවස්ථාවම පාවිච්චි කරන්න මෛත්‍රියේ ත්‍රිලක්ෂණ සිහි කරලා මෛත්‍රී සිත ගැන ඒවා එක දිගට පවත්වන්න බැරි එක ගැන කලකිරෙනවා. ඒතර අපි කලකිරෙන්නේ මෛත්‍රිය ගැන නෙවෙයි එතන. චිත්ත චෛතසික ධර්ම වල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බව කෙරෙහි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි චිත්ත චෛතසික ධර්ම සහිත හිත කියන ඒවා නිරෝධ කළ යුතුයි. එතකම්ම මේ හිරිහැරෙන් චිත්ත චෛතසික වලින් තියෙන හිරිහැරෙන් ඒ පීඩාවෙන් ගැලවෙන්න බෑ කියන එක එකෙන් අවබෝධ කරගන්න. එහෙම කරන ගමන් නැවත මෛත්‍රී භාවනාව කරලා ආයි මෛත්‍රී සිත උපය ගන්නත් ඕනේ. එතන අර සීලබ්බත පරාමාස සංයෝජනෙන් තොරව කියන එක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්. එතන මම හිතන්නේ අදහස් කරන්නේ මේ එතන සීලය කියන එක මතු පිටින් ගන්න අරමුණෙන් තමයි සීලබ්බත පරාමාස සංයෝජනය කියලා පෙන්නන්නේ. මට ඒක කෙලින්ම සම්බන්ධයක් නම් මේ ප්‍රශ්නෙට පේන්නේ නැහැත් වගේ. මොකක් අදහස් කළාද කියලා හරියටම නම් කියන්න අමාරුයි. ඒකසේ මං හිතන්නේ අර මේ ඕක මෛත්‍රිය කැඩීමෙන් කලකිරීමක් වෙනවා. ඒක ඔව් කලකිරීමක් එන්න ඕනේ. ඒ නිවැරදි කලකිරීමයි එන්න ඕනේ. ඒ කියන්නේ නිබ්බිදා කියන අගේ. නිබ්බිදාව එන්න නම් කැඩීම මෛත්‍රිය කැඩීමේ ත්‍රිලක්ෂණ එනිලා තියෙනවා. ඒතර පරාමාස කියලා මෙතන අදහස් කරන්නේ වැරදි කලකිරීම වෙන්න ඕනේ. එහෙම බැලුවොත් ඒක හරි. ඒ කියන්නේ වැරදි කලකිරීම නොවි තියෙන්නත් ඕනේ. නිවැරදි කලකිරීම සිද්ධ වෙන්නත් ඕනේ. එතකොට විරිය සම්පොච්චංගේ වැඩිවීමක් වෙනවද එතනකට? ඔව් විරිය අනිවාර්යෙන් වැඩෙනවා. ඒ අපි දැන් ත්‍රිලක්ෂණ මෙනෙහි කරනකොට අනිවාර්යයෙන්ම බොජ්ජංග ධර්ම වැඩෙනවා හතම. ඉතින් අපි හිතන්නේ දැන් මෛත්‍රී සිත කැඩෙන එක අපේ පරාජයක් විදිහටනේ. ඒක පරාජයක් වෙන්නේ ඔය මේ පෙන්නපු විදිහට වැරදි විදිහට ඒක ගැන කලකිරුණොත්. එතනින් එයා ජයග්‍රහණයක් කියලා හිතලා තියෙන එතකොට මේ මෛත්‍රී සිතේ තියෙන ප්‍රීති සුඛ දිගටම තියාගෙන ඉන්න තිබුණා නම් හොඳයිනේ. ඒකනේ නියම ජයග්‍රහණය කියලා තමයි හිතලා තියෙන්නේ. නමුත් මෙතන ගන්න ඕනේ ඒක මෛත්‍රී සිත බිඳීමම විදර්ශනා කිරීමට හේතුවක් කරගන්න ඕනේ. හරි සර්. බොන්ති තෙරුවන් සරණයි.
ඊළඟට යමු එහෙනම් ඒකේ එක අදහස් වෙන්නේ නිරෝධ බව ශාන්තයි නිරෝධය ප්‍රීතියයි කියලා සිතට අදහසක් ආයුත්තේ නිරන්තරයෙන් සංකාර ඇතිවීම නැතිවීම යන ප්‍රවණතාවයම සිතට කරදරයක් වන බව හා ඒ ඇති සංකත අනිත්‍ය බව නිසාම කලකිරීම හරහා නොවේද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. ඔව් මෙතන මම හිතන්නේ මේ වීඩියෝ එක ගැන වීඩියෝ එකේ තියෙන ටික තමයි ප්‍රශ්نين අහන්නේ. නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියලා ඒ සංඥාව හිතට ගන්නේ සංකාර වල සමුදය වැය. ඒකේ අනිත්‍ය බව ඇති වෙන කලකිරීම හරහා නොවේද කියලා. එතකොට එතන අසම්පූර්ණ බවක් තියෙනවා මෙන්න මේ විදිහේ. අනිත්‍ය බව නිසා ඇති වෙන කලකිරීම මේකට උපකාරයි නමුත් ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් කිව්වොත් මෙහෙමයි. නිරෝධ බව ශාන්තයි ප්‍රණීතයි කියලා කියන්න ඒ සංඥාව ගන්න කලින් හිත විරාගයේ පිහිටලා තියෙන්න ඕනේ. විරාගය තමයි පදනම. විරාගය කියන්නේ නොඇලෙන ගතිය. ඒ දැන් අපි මෛත්‍රිය නම් මෛත්‍රියේ කරන වෙලාවේ හිතේ තියෙන චිත්ත චෛතසිකයන් කෙරෙහි නොඇලෙන ගතිය. ඇති වෙලා තියෙන්න ඕනේ නිරෝධ සංඥාවට යන්න. ඒකයි මම අර කලිනුත් කිව්වේ ඒකේ තියෙන ප්‍රීතියට ඒකේ තියෙන සුඛයට ඇලිලා තියෙන හිතට විරාගය නැති නිසාම මේ එයා අනිත්‍ය මෙනෙහි කළා වුණත් නිරෝධයට යන්න බැරි වෙනවා. ආයිමත් කියන්න මේ විදිහට නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියන සංඥාව එන්න කලින් එතන ඒ වෙලාවේ තියෙන රූප එහෙම නැත්නම් චිත්ත චෛතසික ඔක්කොම කෙරෙහි කලකිරීම හිතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ කලකිරීම නෙමෙයි මට වැරදුනා විරාගය තියෙන්න ඕනේ. ඒක තමයි පදනම. එතකොට මේ ප්‍රශ්නෙන් පෙන්නන්නේ අනිත්‍ය බව නිසා ඇති වෙන කලකිරීම. ඒකට කියන්නේ නිබ්බිදාව. ඒතර නිබ්බිදාව ප්‍රමාණවත් නැහැ. විරාගය තමයි අවශ්‍යයි. ඒවා එකිනෙකට සම්බන්ධ කරගන්න මෙහෙම නිරෝධ සංඥාව ගන්න නම් විරාගය ඇති වෙච්ච සිත ප්‍රත්‍ය වෙනවා. ඒක තියෙන්න ඕනේ. විරාග සංඥාව තියෙන හිතට නිබ්බිදාව සහිත හිත ප්‍රත්‍ය වෙනවා. ඒ නිබ්බිදාව තියෙන්න ඕනේ. අයත් කියන්නම් නිරෝධ බව අරමුණු කරන හිතට විරාගය පිහිටලා තියෙන්න ඕනේ. විරාගය පිහිටන්න නම් අනිත්‍ය බව සිහි කරලා හිතට ඇති වෙන නිබ්බිදාව පිහිටලා තියෙන්න ඕනේ ඊට කලින්. ඔන්න ඔය අනුපිළිවෙලටයි මේ කාරණා ටික සිද්ධ වෙන්නේ. එතන මේ ප්‍රශ්නෙන් පෙන්නන්නේ අනිත්‍ය බව නිසා ඇති වෙන කලකිරීම. ඒ කියන්නේ නිබ්බිදාව ප්‍රමාණවත්ද නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියන මේ නිරෝධ සංඥාවට යන්න කියලා. ඒක ප්‍රමාණවත් මදි. ඒ අනිත්‍ය බව නිසා එන නිබ්බිදා සිතය දියුණු කරලා හිතට ඇති වෙන විරාගී හැඟීම අවශ්‍යයි. විරාගී හැඟීම සහිත හිතෙන් තමයි නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියලා අරමුණු කරන්න ඕනේ. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. හොඳයි තේරුම් ගන්න අපි ඊළඟ ප්‍රශ්නට යමු. බොජ්ජංග වැඩෙන්නේ නිරෝධය අරමුණු වෙන තරමටද නිරෝධය වැටෙන තරමටද නිරෝධය අපට අරමුණු කරන්න පිළිවන්ද පැහැදිලි කරන දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් ඒකත් අර වීඩියෝ එකේ තිබිච්ච කොටසක් මම තව ටිකක් විස්තර කරන්නම්. ඒකෙන් ස්ලයිඩ් එකක් මම ෂෙයා කරන්නම් ආයේ. එතකොට මේ තියෙන ප්‍රශ්නේමයි නිරෝධය අරමුණු වෙන තරමටද බොජ්ජංගේ වැඩෙන්නේ. නිරෝධය වැටෙන අරමුණු වෙන තරමටද වැටෙන තරමටද කියලා කාරණා දෙකක් එතන අහනවා. අරමුණු කරන්න පුළුවන්ද කියලාත් අහනවා. එතකොට අරමුණු කරන්න පුළුවන්. අර මං කිව්ව විරාගී ගතිය හිතට ඇති වෙනකොට ඒ කියන්නේ මෛත්‍රී
චේතෝ විමුක්තිය සහිත හිතේ මෛත්‍රී චේතෝ විමුක්තිය සහිත හිතේ ක්‍රියාත්මක වෙන චිත්ත චෛතසික ධර්මතාවයන්ගේ චිත්ත චෛතසික ධර්මතාවයන්ගේ ත්‍රිලක්ෂණ දැක්ක නිසා නිබ්බිදා හැඟීම ඇති වෙලා ඒ නිබ්බිදා හැඟීම දියුණු වෙලා ඒ හිත ඒ චෛතසිකයන් කෙරෙහි නොඇලෙන ගතිය ඇවිල්ලා තියෙනවා නේද? ඔන්න එතකොට ඒ කියන්නේ අර ප්‍රීති සුඛ ගැන ඇලීමක් හිතේ තියෙන්න බෑ. අන්න එතකොට නිරෝධය අරමුණු කරන්න පුළුවන්. එහෙනම් මේ චිත්ත චෛතසික පවා මෙවැනි සිත් මෙවැනි චෛතසික නිරෝධ වෙන එක තමයි යහපත්. නිරෝධ වෙන එක ප්‍රණීතයි ශාන්තයි කියලා අරමුණු කරන්න පුළුවන්. ඉතින් නිරෝධය අපිට අරමුණු කරන්න පුළුවන්ද කියන එකට උත්තරේ ඒකයි. හැබැයි අරමුණු කිරීම ප්‍රමාණවත් මදි. ඒ අරමුණු කිරීමට නිවැරදි ප්‍රත්‍යධර්ම හිතේ එදිලා තියෙන විට තමයි අරමුණ වැටහෙන්න පටන් ගන්න. ඒ කියන්නේ නිරෝධය ඇත්තටම ශාන්තද? ඇත්තටම ප්‍රණීතද කියලා වැටහෙන්න ගන්නේ ප්‍රත්‍යධර්ම අර කලින් කිව්ව විදිහට හිතේ එදිච්ච වෙලාවට. එතකොට මේ ප්‍රශ්නේ අහනවනේ නිරෝධය අරමුණු වෙන තරමටද වැටහෙන තරමටද කියලා. ඒතර අරමුණු වෙන තරමට නෙවෙයි වැටහෙන තරමට. මොකද වැටහෙන්න නම් ප්‍රත්‍යධර්ම එදිලා තියෙනවා. ඉතින් ඒ විදිහට අරමුණ වැටහෙනකොටයි හිත නිරෝධෙ පිහිටන්නේ. ඒ නිරෝධෙ පිහිටි පමණටයි බොජ්ජංග ධර්මයේ මට්ටම. නිරෝධයට හිත පිහිටපු ප්‍රමාණයට තමයි බොජ්ජංග ධර්මයේ තීව්‍රතාවය ප්‍රමාණය හිතේ තීරණය වෙන්නේ. ඉතින් මේකට අදාළ වීඩියෝ එකේ කොටස පැහැදිලි නැත්නම් මම ඒ කොටස ඒකේ තියෙන විස්තරේ සූත්‍රෙම දාන්නම්. මේ තියෙන්නේ සූත්‍ර කොටස බොජ්ජංග කතා කොටස. මෙතන පෙන්නනවා කෙසේද සති කොහොමද සති සම්බොජ්ජංගේ හිතේ පවතින්නේ කියලා. යවතා නිරෝධ පට්ඨාති යම්තාක් නිරෝධේ හිත පිහිටයිද ඒතාක් සති සම්බොජ්ජංගේ පවතිනවා. ඒක තමයි උත්තරේ. උදාහරණයකුත් දෙනවා. තෙලප්ප දීපස්ස යවතා අවිචිතාවතා වන්නෝ කියලා. ඒ කියන්නේ යම්තාක් දැල්ල තියනවාද ඒ ප්‍රමාණයට තමයි ආලෝකය. යම් දැල්ල තියෙන ප්‍රමාණයට තමයි ආලෝකය. ඒ වගේ නිරෝධයේ හිත පිහිටන ප්‍රමාණයට තමයි සති සම්බොජ්ජංගේ තියෙන්නේ කියලා ඒ උදාහරණේ සූත්‍රයේම දීලා තියෙනවා. ඒ විදිහටයි සති සම්බොජ්ජංගේ හිතේ පවතින්නේ වැඩෙන්නේ කියලා පෙන්නලා දෙනවා. ඉතින් ඒක තමයි උත්තරේ. මම හිතන්නේ මෙන්න මේ ස්ලයිඩ් එක තමයි මේ ඔක්කොම ස්ලයිඩ් නම් මම හිතන්නේ ඒකට දාලා තිබුණේ නැහැ. මම මෙන්න මේ ස්ලයිඩ් එක තමයි වීඩියෝ එකට දාලා තිබුණේ. නිරෝධයේ වැටහෙන පමණටයි බොජ්ජංග ධර්මයේ කියලා මම සාරාංශ කරලා දාලා තිබුණේ අර සූත්‍ර කොටස. ඒ වගේම තවත් පෙන්නනවා මේ සූත්‍රයේ ප්‍රමාණබද්ධ කෙලෙසුන්ගෙන් හිත නැගී සිටින නම් අප්‍රමාණ කියන தත්වෙට. ඒ කියන්නේ අප්‍රමාණ සත්‍යෝ වගේ අප්‍රමාණ නිමිත්තක හිත අරමුණු වෙන ප්‍රමාණයට නිරෝධයේ ස්වභාවය වැටහෙනවා කියන. ඊළඟට ශාන්ත ප්‍රණීත භාවයෙන් පරිපූර්ණව කෙලෙස් වලින් නැගිටීම දැනුවත් වෙනවා කියනවා. ඊළඟට මොන හේතු නිසාද මේ සම්බොජ්ජංගේ හිතේ පිහිටියේ මොන හේතු නැති වුණොත් ඒක හිතෙන් නැති වෙලා යයිද කියලා අවබෝධය සහිත වෙන්න ඕනේ කියලා ඒ කොටස තමයි අර වීඩියෝ එකේ දාලා තිබුණේ. මේකෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මම හිතන්නේ මේ පළවෙනි එක ගැන. ඉතින් අර සූත්‍ර කොටස මම ඉදිරිපත් කරේ ඒකයි. ඒ සූත්‍රයේ පැහැදිලිවම පෙන්නනවා. ඒ කියන්නේ බොජ්ජංග කතා කියන කොටස පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිවම පෙන්නනවා. අර උපමාව මතක තියාගන්න යම්තාක්ද දැල්ල ඒ ප්‍රමාණයටයි ආලෝකය. ඒ වගේ පෙන්නනවා යම්තාක්ද නිරෝධය වැටහෙන්නේ හිතට ඒ පමණටයි සති සම්බොජ්ජංගය දියුණු වෙන්නේ. ඒකෙන් උත්තරේ ලැබෙන්නේ නැති කියලා හිතනවා. තෙරුවන් සරණයි. අපි ළඟ ප්‍රශ්න යමු. ඒකස මෙහෙම යන් ටිකක් දිග ප්‍රශ්නයක්. ගිය භවයක කරපු අවිද්‍යා තණ්හා නිසා මේ භවයේ මේ මනස ලෙස
සමුදය දැකීම මට ප්‍රශ්න සහගතයි. එලෙස සිතුවොතින් අපි භවයෙන් භවයට යන දෘෂ්ටියට වැටෙනවා නේද? අපි කාලයකට අහු වෙලා නේද? සමුදය දැකිය යුත්තේ ඒ මොහොතේ අරමුණ ස්පර්ශ වන නිසා මානසිකාරයක් තුලින්. ඒ මොහොතේම ඒ හේතුන් නිසා හටගත් බව කියන අර්ථයෙන් කියා මට සිතේ. එසේ නැතිනම් ආහාර ප්‍රත්‍යයෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔය එතන අහන්නේ මනස කියන ධර්මතාවය, මන කියන ධර්මතාවය අවිද්‍යා තෘෂ්ණා කර්ම නිසා ඇතිවෙච්ච බව පැහැදිලි නෑ කියන අර්ථයයි මං හිතන්නේ ඒක තිබුණේ. ඒ කියන්නේ පෙර අවිද්‍යා තෘෂ්ණා කර්ම වලට ඒක සම්බන්ධයක් නැහැ. වර්තමාන මොහොතේ තියෙන අවිද්‍යා තෘෂ්ණා කර්ම වලටයි සම්බන්ධ කියන අදහස තමයි ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. මේ රූප සටහනින් මේක පෙන්වලා දෙන්න පුළුවන්. දැන් මනසට ස්පර්ශයක් සිද්ධ වෙන්න නම් අපි දන්නවා මේ වස්තු රූපයේ ඇසුරේ මන ආයතනය පහළ වෙන්න ඕනේ. එතකොට තාම ස්පර්ශය සිද්ධ වෙන්නත් කලින් දැන් ඒ කියන්නේ මනයි ධම්මයි එකතු වෙලානේ මනෝ විඥානය තුනම එකතු වෙලානේ ස්පර්ශයක් සිද්ධ වෙන අවස්ථාව වෙන්න ඕනේ. එතකොට මන කියන ආයතනය කියන වර්තමාන මොහොතේ ඇති වෙන ස්පර්ශය වෙන්න කලින්ම මෙන්න මෙවැනි මන ආයතනයක් කියන එක තීරණය වෙලා ඉවරයි. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් පෙර භවයේ කියලා කියන්නේ එතන අහන්නේ පෙර භවයේ අවිද්‍යා තෘෂ්ණා කර්ම අනුව වෙන එක ගැන. ඒතර භවය කියලා කිව්වහම දෙආකාරයි. කර්ම භවයේ තියෙනවා, උප්පත්ති භවය කියලා තියෙනවා. දැන් ওই කාරණාවේදී හිතන්න ඕනේ උප්පත්ති භවය ගැන. එතකොට මේ භවය තමන්ගේ මේ භවය සිහි කරන්න. ඇයි මේ එක දිගටම මිනිස් හිත් පහළ වෙන්නේ අපිට මැරෙනකම්ම. අතරමඟදී මේ මිනිස් හිත් සම්තතිය බිඳිලා තිරිසනෙක්ගේ හිත් ටිකක් පහළ වෙලා ආයෙ මිනිස් හිත් වලට මාරු නොවෙන්නේ ඇයි? කියලා මන ආයතනය පහළ වෙන්නෙම මනුස්ස කියන සත්ත්ව වර්ගයාට උරුම මන ආයතනයක් විදිහටමයි පහළ වෙන්නේ මේ භවයේ පුරාම. ඒක වෙන්නේ අර උප්පත්ති කර්මය නිසා. ඒතර ඒ උප්පත්ති කර්මය මේ භවයේදී කරපු එකක් නෙවෙයි. ඒක පෙර භවයකදී කරපු කුසල කර්මයක් මනුස්සෙක් වෙන්න. ඒ කුසල කර්මය කරන වෙලාවෙත් හිතේ අවිද්‍යා තෘෂ්ණා ස්වභාවය නිරෝධ නොකර තිබිලා තියෙනවා. ඒ නිසායි මේ උප්පත්තියක් හම්බෙන්නේ. නිරෝධ කරලා තිබුණා නම් උත්පත්ති හම්බෙන්නේ නැහැ. ඒ නිසා පෙර අවිද්‍යාව තිබිලා තියෙනවා. පෙර තණ්හාව තිබිලා තියෙනවා ඒ කර්මය කරනකොට. ඒ කර්ම විපාකයේ විදිහට තමයි මේ මනුස්ස භවයේ මන ආයතනය සමුදය වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රබලතාවය තමයි මනුස්ස භවයේ ජීවත් වෙන තාක්කල් මනුස්ස භවයේ මනුස්ස සත්වයකට අයිති විදිහේ මන ආයතනමයි පහළ වෙන්නේ දිගින් දිගටම. ඒ පරම්පරාවම මන ආයතන මනුස්ස භවයක අදාළ සත්වයකගේ මන ආයතන විදිහට තමයි දිගින් දිගටම පහළ වෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන්ුයි එතන එහෙම විස්තර වෙන්නේ. උදාහරණයක් කියනවා නම් තව අපහැදිලි නම් මෙහෙම හිතන්න. දැන් මන ආයතනය අපි දන්නවා නැවත නැවත පහළ වෙනවා. මනෝ සංපස්සයට පහළ වෙනවා. ඒ අලුතෙන් පහළ වෙන මන ආයතනයක් ඇයි අපිට බල්ලෙක්ගේ සිතුවිලි එන්නේ නැත්තේ? පූසෙක්ගේ සිතුවිලි එන්නේ නැත්තේ? ප්‍රේතෙක්ගේ සිතුවිලි එන්නේ නැත්තේ? ආයිමත් මනුස්ස මන ආයතනයේ අර පරම්පරාවටම අයිති එකක් පහළ වෙන්නේ ඇයි? කියලා හිතුවත් පෙනෙයි. ඒක වර්තමාන මොහොතේ ස්පර්ශයත් එක්ක සම්බන්ධ එකක් නෙවෙයි. ඒක උප්පත්ති කර්මයත් එක්ක සම්බන්ධ සිද්ධියක්. දැන් මම මෙතන ස්පර්ශය පෙන්නුවොත් මේ මනයි ධම්මයි මනෝ විඥාන ධාතුවේ මේ රූප සටහනේ පෙනෙයි. ඒ තුන එකතු වුණාම ඔන්න වර්තමාන මොහොත. ඒ තුනේ එකතුව සහ මේ පස්ස වේදනා මේ ධර්මතා ටික ඔක්කොම වර්තමාන මොහොතේ තියෙනවා. එතකොට මේ මොහොතේ තියෙන අවිද්‍යාව, මේ මොහොතේ තියෙන තණ්හාව සහ මේ මොහොතේ ඇති වෙන මේ ධම්ම සංචේතනාව හින්දා ඊළඟ විපාකය එන්නේ මේ මොහොතේ නෙවෙයි. නැවත මන ආයතනයක් මෙතන සකස් වෙනකොට. ඒ කියන්නේ මේ මන ආයතනේ මේ ස්පර්ශයත් එක්ක බිඳිලා
ඊළඟ ස්පර්ශයට පහළ වෙන මන ආයතනයට තමයි මේ වර්තමාන මොහොතේ තියෙන ධම්ම සංචේතනාව හේතු වෙන්නේ. කියන්නේ එහෙනම් වර්තමාන මොහොතේ ප්‍රත්‍ය ටිකයි අතීත ප්‍රත්‍ය ටිකයි වෙන් කරගන්නවා. දැන් මන ආයතනයක් දිගින් දිගටම මනුස්ස මන ආයතන විදිහටම ඒ පරම්පරාව එක දිගටම මැරෙනකන් අපි ක්‍රියාත්මක වෙන්න හේතු වෙලා තියෙන උප්පත්ති භවය, උප්පත්ති කර්මය. ඒතර ඔය භාවනා වීඩියෝ එකේ අන්නේ උප්පත්ති භවය නිසා මන ආයතනය ඒ විදිහට සකස් වුණා කියලායි කියවෙන්නේ. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. දැසත් දෙනවා සරණයි අපි ඊළඟ ප්‍රශ්නට යමු එනවා. මේකේ ඊළඟ ප්‍රශ්න කතා කරන්නේ වැඩසටහන මුල්ම හරියේ සතර සතිපට්ඨාන භාවනාවේ අපි අන්‍ය සත්වයන්ගේ සිත් වේදනා ආදී මෙනෙහි කිරීම මට ප්‍රශ්න සහගතයි. සතර සතිපට්ඨානයේ වඩද්දී වර්තමාන මොහොතේ සිත තිබිය යුත්තේ තම ශරීරය තුලම හෝ මනස තුලම නේද? පැහැදිලි කරන දෙමින් ඉල්ලා සිටිමි. ඔව් වර්තමාන මොහොතේ තම සිතෙන් තමයි ඒ සත්‍යය කියන අරමුණ ගන්නෙ. එතකොට සිහිය තියෙන්න ඕනේ වර්තමාන මොහොතේ සිත තුළ තමයි. එතකොට මේ වර්තමාන මොහොතේ සිතට අරමුණ වෙන ධම්මායතනය තමයි සියලු සත්‍යෝ කියලා කියන්නේ. එතකොට බහිද්දා කියලා නිමිත්ත අරමුණ වෙන්නේ වර්තමාන මොහොතේ මන ආයතනේ අරමුණ වෙන ධම්මායතනයේ විදිහට. එතකොට සිහිය තියෙන්න ඕනේ වර්තමාන මොහොතේ එක හරිය. එතකොට වර්තමාන මොහොතේ ධම්මායතනය තමයි සියලු සත්‍යය. වර්තමාන මොහොතේ ධම්මායතනය තමයි ඒ බාහිර සත්‍යය. පැහැදිලි වෙන්නේ නැති නේද? ඒ බාහිරට ගෙනිච්ච නෙවෙයි. සිහිය තියෙන්නේ මේ මොහොතේ මනෝ සම්පස්සේදී මනසට ස්පර්ශ වෙන්නේ සියලු ඒ බාහිර සත්‍යෝ කියන නිමිත්ත. හොඳයි සර්. තෙරුවන් සරණයි. ඊළඟ ගැටලුවට යමු. අපිට මේ ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් කතා කරලා කියන්න. අපිට ඒක නවත්තලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඊළඟ ගැටලුව සර් මෛත්‍රී භාවනාවේදී 11 ආකාරයට වැඩිීමේදී බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට ආහාර ගැනීමේදී ආහාර පටික්කුල සංඥාව භාවිතා කරමින් බොජ්ජංග වඩන්නේ කෙසේද? ඔව්. එතකොට බුද්ධ දේශනාවලටම ගියොත් ඔය බොජ්ජංග සංයුක්තේ එහෙම පෙන්නනවා අපි කරන ඕනෑම භාවනාවක් ඕනෑම සමත භාවනාවක් බොජ්ජංග ධර්ම වැඩෙන විදිහට හරව ගන්න පුළුවන් කියන එක. හරවාගත යුතුයි කියලත් පෙන්නනවා. මේ ප්‍රශ්නේ ඒටයි අදාළ වෙන්නේ. ආහාර පටික්කුල සංඥා කියන එක. ආහාරයේ පිළිකුල් සංඥාව බොජ්ජංග ධර්ම විදිහට වඩන්නේ කොහොමද කියලා. ඒක ආහාරයේ පිළිකුල අලමුළු සාමාන්‍ය විදිහට භාවනා කරගෙන ගිහිල්ලා ආහාරයේ පිළිකුල් සංඥාවට හිත ඒකාග්‍ර වුණාම එතනදිත් අර මං කලින් රූප සටහනේ පෙන්නපු චිත්ත චෛතසික ටික තමයි මතුවෙන්නේ. අර ධර්මතා 10යි ප්‍රකීර්ණක චෛතසික ටිකයි අනික් එකේ පෙන්නපු චෛතසික ටිකයි මතුවෙනවා. එතකොට ඒ ටික අරමුණු වෙනකොට ඒවයි තියෙන අනිත්‍ය බව, ඒවයි තියෙන දුක්ඛ බව, අනාත්ම බව හිතමින් තමයි බොජ්ජංග පැත්තට හරවන්න ඕනේ. ඒ කියන්නේ ආහාර පටික්කුල සංඥාව සහිත හිතේ ආහාර පටික්කුල සංඥාව සහිත හිතේ ඒ මොහොතේ පවතින චිත්ත චෛතසික ධර්මතාවල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව හිතන්න ඕනේ. ඒක හිතන්න නම් ඒ ආහාර පටික්කුල සංඥාව හරහා අවදි වෙච්ච සමාධියේ සමුදය දකින්න ඕනේ. මේ සමාධිය මෙන්න මේ හේතු හින්දායි හැදුනේ. ඒ හේතු තියෙනකන් විතරයි ආහාර පටික්කුල සංඥාවේ සමාධිය තියෙන්නේ. ඒ හේතු නැති වෙනකොට ආහාර පටික්කුල සංඥාවෙන් ආපු සමාධිමත් බව නැති වෙලා යනවා. අන්න ඒ අර්ථයෙන් එතන ත්‍රිලක්ෂණ තියෙනවා. එතන අනිත්‍ය බව තියෙනවා. සමුදය වය පීඩාව තියෙනවා.
පිළීමක් තියෙනවා. ඊට අමතරව විපරිණාමයක් වෙන්නනවා. ඊට අමතරව අනාත්ම බව තියෙනවා. ඉතින් අන්න එහෙම ත්‍රිලක්ෂණ වලට නඟනකොට තමයි බොජ්ජංග වැඩෙන පැත්තට භාවනාව මාරු වෙන්නේ. එතන පෙනේ එතකොට ආහාර පටික්කුල සංඥාව කොතරම් වෙලා තමන් හිතෙන් මෙනෙහි කරමින් හිටියත් ඒ මුළු කාලය පුරාම එතන තිබිලා තියෙන අනිත්‍ය බවකුයි දුක්ඛ බවකුයි අනාත්ම බවකුයි කියලා. ඒ මුළු කාලය පුරාම. එතකොට වැටහෙනවා ඒකේ තියෙන දුර්ගුණ ටික. දුර්ගුණ තමයි අනිත්‍ය බව, දුක්ඛ බව, විපරිණාම වෙන බව, අනාත්ම බව කියන මේ දුර්ගුණ ටික. එතකොට පේනවා මේ ඕනෑම සමත භාවනාවක ඒ දුර්ගුණ තියෙනවා. ඉතින් අන්න එහෙම ඒකේ දුර්ගුණ දැක්කන් පස්සේ අපිට එවැනි චිත්ත චෛතසික සමුදායක් භාවනාවක් විදිහට පවත්වාගෙන යන එකේ තියෙන දුක පේන්න පටන් ගන්නවා. එතකොට බොජ්ජංග පැත්තට හිත නැමෙන අනිරෝධයට හිත පිහිටන්න උත්සාහ කරනවා ඊළඟට. ඉතින් පටික්කුල සංඥාව කියලා විශේෂයක් එතන නැහැ. ඕනෑම භාවනාවක් ඒ භාවනාවේ ඉවර වෙනකම් වඩන්න. වඩපුවාම හිතට යම් සමාධිමත් ගතියක්, යම් චිත්ත ස්වභාවයක්, යහපත් ස්වභාවයක් උදා වෙනවා. ඊළඟට ඒ ස්වභාවය විදර්ශනා කරනවා. සමහරවිට සර් මට ඒ ප්‍රශ්නෙටම මටත් පොඩි ගැටලුවක් තියෙනවා එතන. සර් ඇහෙනවද? එනවා. හරි. සර් එතන අර ආහාරය ගන්නකොට ආහාරය ඇති වුණාම ඒ වෙලාවේ රසයක් එනවා. ඊට පස්සේ ටිකකින් ඒ රසය නැති වෙනවා. ආයේ හැම ආහාර පිටකටම ඒක ඇති වෙනවා. අන්නේ ඇති නැතිවීම හිත විතරක් නෙමෙයි ඒ ආහාරයේ තියෙන ඇති නැතිවීමත් පදනම් කරගන්න පුළුවන්ද සර් මේක? පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. මොකද තියෙන සන්තතිය දිගයි. එතකොට ෂණ විදිහට නෙමෙයි බලන්නේ. ආහාර කටක් එක කටකින් අනික් කටකට විදිහට සන්තති විදිහට අනිත්‍ය සංඥාව ගන්න පුළුවන්. පැහැදිලි. දෙසතේ රසන ඊළඟ ගැටලුවට යමු. හොඳයි. සතර බ්‍රහ්ම විහරණ වලින් මෙත්තා චේතෝ විමුක්තිය පිළිබඳව නිතර සඳහන් වෙනවා. අනෙක් තුනේ චේතෝ විමුක්ති පිළිබඳ විස්තරයක් කරන්න පුළුවන්ද? ඊර්ෂාව මුදිතා බ්‍රහ්ම විහරණය මගින් දුරවන ආකාරය විස්තර කර දෙන්න පුළුවන්ද? කොටස් දෙකක් තියෙනවා සයික. හරි. එතකොට ඒ කියන්නේ කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණ තුන විස්තර කරන්න කියලා කියවෙන්නේ. ඊට අමතරව ඊර්ෂ්‍යාව ගැන තිබුණා නේද? ආයෙ පොඩ්ඩක් කියනවාද ඊර්ෂ්‍යාව ගැන මොකද්ද තිබුණේ? ඊර්ෂ්‍යාව තියෙන නිසා මේ මුදිතා බ්‍රහ්ම විහරණය මගින් දුරවන ඊර්ෂ්‍යාව මුදිතා බ්‍රහ්ම විහරණය මගින් දුරවන ආකාරය විස්තර කර දෙන්න පුළුවන්. හරි. එතකොට ආයිමත් අර අපි කලින් ගත්ත සූත්‍රයටම සම්බන්ධ කරොත් ඒ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මෙත්තා විතරක් නෙවෙයි කරුණා භාවනාව කරන හැටි. එතකොට එතනත් අර ප්‍රශ්නේම යන්නේ තීර්ථකයොත් කරුණා භාවනාව ඒ කාලේ කරලා තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අහපු ප්‍රශ්නෙට පෙන්නනවා අන්නේ තීර්ථකයෝ කරුණා භාවනාව කරාට ඒගොල්ලෝ දන්නේ නැහැ කුමන අරමුණකටද කුමක් පරම කොටද කුමක් ආනිසංස කරගෙනද ඒක කළ යුත්තේ කියලා. ඉතින් කරුණා භාවනාවටත් පෙන්නනවා කරුණා භාවනාව කළ යුත්තේ විවේක නිස්ෘතව විරාග නිස්ෘතව නිරෝධ නිස්ෘතව ඔස්සග්ග පරිණාමී කියන නිවනට නැඹුරු කරලා බොජ්ජංග ධර්ම 7 වැඩිම පිණිස. ඒ විදිහටයි කරුණා භාවනාවටත් පෙන්වන්නේ. ඒතර කරුණා භාවනාව සාර්ථක වුණාද කියලා බලන්නත් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අර විදිහටම කරුණා භාවනාව වැඩිගෙන එනකොට අර හැකියාවන් Tamanට ලැබෙනවා කියලා. මොනවද? පිළිකුල් දෙහි නොපිළිකුල් සංඥාව ගන්න පුළුවන් වෙනවා. නොපිළිකුල් දෙයකට පිළිකුල් සංඥාව ගන්නත් පුළුවන් වෙනවා. මේ විදිහට සංඥා මාරු කිරීමේ කැමැති විදිහට සංඥා මාරු කිරීමේ හැකියාව උපදින්න ඕනේ කියලා පෙන්නනවා. ඊට අමතරව පෙන්නනවා යම්කිසි කෙනෙක් ওই විදිහට කරුණා භාවනාව වඩලා එයා මිය ගියොත් මනුස්ස භවයෙන් මිය ගියොත් ඒ සමාධිය පිරෙන්නේ නැතුව මිය ගියොත් එයා මේ උපදිනවා
අර්ථන මෛත්‍රී භාවනාවෙන් නම් පෙන්වුවේ සුබ කින්නකේ දෙවියන් අතර උපදිනවා කියලා. කරුණා භාවනාවට පෙන්වන්නේ ආකාසාඤ්ඤායතන දෙවියෝ, ඒ කියන්නේ බ්‍රහ්මකායික දෙවියෝ ඒ අය අතර උපදිනවා කියනවා මේ මාර්ගාංග නැතුව මේ පිරිහෙන්නේ නැතුව, ඒ කියන්නේ ධානය පිරිහෙන්නේ නැතුව මේ ගිය කෙනා. එතන වෙනසක් පෙන්නනවා. මෛත්‍රී භාවනාව කරපු කෙනා උනත් කරුණා භාවනාව කරපු කෙනා, ඔය හතරෙන් කෝක උනත් කරපු කෙනා ආර්ය ශ්‍රාවකයා සහ අන් අය අතර වෙනසක් පෙන්නනවා. දැන් අන්න තීර්ථකය කරන ක්‍රමයට මම ආයේ මෛත්‍රියට යන්නම් පොඩ්ඩක්. අන්න තීර්ථකය කරන විදිහටම මෛත්‍රී භාවනාව කරලා මෛත්‍රී ධානය උපදගෙන ධානය පිරිහෙන්නේ නැතුව මිය ගියොත් ඒගොල්ලොත් අර සුබ කියන දෙවියෝ අතර උපදිනවා. ආර්ය ශ්‍රාවකයා මේ බොජ්ජංග මට්ටමට වඩලත් සුබ කියන දෙවියෝ අතර උපදිනවා. නමුත් වෙනසක් පෙන්නනවා. ඒ වෙනස තමයි අර මේ කරණීයමෙත්ත සූත්‍රයේ අන්තිම මේ වාක්‍යයේ තියෙන්නේ. මොකද්ද වෙනස? ආර්ය ශ්‍රාවකයා නයිජාතු ගබ්බසෙය්‍යම් පුනරේතිති. නැවත කිසිදාක මව කුසකට එන්නේ නැති විදිහටයි බ්‍රහ්මකායික දෙවියෝ අතර උපදිලා එතනින්ම පිරිනිවන් පානවා කියනවා. ඒ භවයේ විතරයි. නැත්නම් ඒ භවයේ විතරක් කියන්න බෑ, වෙන භවයේ තියෙන්න පුළුවන්. හැබැයි නැවත කවදාවත් මව කුසකට එන්නේ නැති භවයන්ට තමයි යන්නේ කියනවා. මේ සූත්‍රයේම පෙන්නනවා අන්‍ය තීර්ථකයෝ සුබ දෙවියෝ අතර ඉපදුනාට ඒ ආයුෂ ගෙවලා ඒගොල්ලෝ නැවත විනිපාතික නිරයන්ට වැටෙන හැටි. එතකොට එතනත් අර පෙන්වන්නේ බුදුන් වදාළ මෛත්‍රී භාවනාවයි අන් මෛත්‍රී භාවනාවයි අතර වෙනස. අරගොල්ලෝ නැවත එන විදිහට තමයි, නැවත නිරයට වැටෙන විදිහට තමයි මේ බ්‍රහ්ම කායික දෙවියෝ අතර උපදින්නේ. නමුත් කරණීයමෙත්ත සූත්‍රයෙන් පෙන්වන විදිහට මෛත්‍රී භාවනාව කරන එක්කෙනා නැවත කිසිදාක මෞකසකට එන්නේ නැහැ. ඔය බොජ්ජංග වැඩෙන විදිහට කරපු කෙනා. හැබැයි එයා කෙලවර කරගෙන තිබුණ නැත්නම් සසර එයා බ්‍රහ්මකායික දෙවියෝ අතර උපදිනවා. ඉපදුනාට නැවත ආපසු එීමක් නැහැ. පල්ලෙහාට වැටීමක් නැහැ. එතනින් ඉහළ භව හතක් ඇතුළත ඒ කියන්නේ නිවන සාර්ථක කරගන්නවා කියන එකයි මේ සූත්‍රයේ පෙන්වන්නේ. ඒතර කරුණා භාවනාවටත් එහෙමයි. දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ කරුණා භාවනාව. ඒකෙදිත් කරුණා භාවනාවෙන් පිරිහෙච්ච නැති අන්‍ය තීර්ථකවල ඉන්න අයත් බුද්ධ ශාසනයේ තිසරණ සරණ ගිය අයත් දෙගොල්ලම උපදින්න පුළුවන් ආකාසාඤ්ඤාය අතන බ්‍රහ්ම ලෝකේ. හැබැයි අන්‍ය තීර්ථකයෝ ආපහු එනවා අපායවල වලට. බුද්ධ ශාසනයේ ඒ ආර්ය ශ්‍රාවකයා නැවත මෞකසකට එන්නේ නැති විදිහටයි කරුණා භාවනාවත් පෙන්වලා තියෙන්නේ. මුදිතාවත් එහෙමයි, උපේක්ෂාවත් එහෙමයි. ඒ සූත්‍රය මම ආයේ ස්ක්‍රීන් එක දාන්නම්. මම හිතන්නේ කලින් කිව්ව සූත්‍රෙමයි. අර හලිද්ද වසන සූත්‍රය නැත්නම් මෙත්තා සහගත සූත්‍රය කියලාත් ඒකට කියනවා. සංයුක්ත නිකායේ මහා වග්ගයේ තියෙන්නේ. ඔය බ්‍රහ්ම විහරණ හතරම ගැන මේ සූත්‍රයේ තියෙනවා. ඒක කියවන්න. එතකොට ඒක ඊට පැහැදිලි බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයාගේ ගමනයි අන් අයගේ ගමනයි පිළිබඳ. ඉතින් ඊළඟට තව ගැටලුවක් එතන ඇහුවා ඊර්ෂ්‍යාව කොහොමද මුදිතා භාවනාවෙන් දුර වෙන්නේ කියලා. එතන වෙන්නේ මුදිතාවේදී කෙනෙක් හිතේ සතුට ඇති කරගන්නේ අන් අයගේ සැපත කෙරෙහි. අන් අයට තියෙන ආයු වර්ණ සැප බල ඒ ප්‍රඥා කියන ඒ හැම දේ ගැනම එයා සතුට වෙනවා. ඊර්ෂ්‍යාවේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අර්ථය එතන තියෙන්නේ. ඊර්ෂ්‍යාවේදී වෙන්නේ එයා නොසතුට වෙන එක. නොසතුටු වෙලා තමයි ඊර්ෂ්‍යා කරන්නේ. එතකොට ඒක දෝෂ සහගත සිතවිල්ලක් බවට හැරෙනවා ඊර්ෂ්‍යාව. නමුත් මුදිතාව පුරුදු කරන එක්කෙනා, මුදිතා භාවනාව පුරුදු කරන එක්කෙනා අන් සත්වයින්ගේ සැප සම්පත් ගැන හැම වෙලේම සතුටු වෙන්නයි හිත පුහුණු කරන්නේ. ඒ නිසා ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඒකට උත්තරේ.
දේශ තේරුවන් සරණයි. I think මම හිතන්නේ ඒක හොඳට පැහැදිලි. අපිට ලැබිලා තියෙන ප්‍රශ්න නිසා අවසාන ප්‍රශ්න දෙක. හරි. නිරෝධය අරමුණු කරන අවස්ථාවේ අපට නිරෝධය අරමුණු නොවනත් අපි එම අවස්ථාවේ නිමිත්තක් නොමැතිව සිටීමට උත්සාහ දැරීමක් නේද කළ යුත්තේ. එම අවස්ථාවත් ත්‍රිලක්ෂණය වැඩිය යුතුද? පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. පොඩ්ඩක් ආයෙ කියනවද චනක? නිරෝධය අරමුණු කරන අවස්ථාවේ අපට නිරෝධය අරමුණු නොවනත් අපි එම අවස්ථාවේ නිමිත්තක් නොමැතිව සිටීමට උත්සාහ දැරීමක් නේද කළ යුත්තේ. එම අවස්ථාවත් ත්‍රිලක්ෂණය වැඩිය යුතුද? එම අවස්ථාවට ත්‍රිලක්ෂණය වඩන්න අවශ්‍ය නැහැ. එතනදී වෙන්නේ නිරෝධ කියන සංඥාව තමයි වඩන්න ඕනේ. ඒ කියන්නේ නිරෝධය අරමුණු වෙන්නේ ඒ නිරෝධ සංඥාව කවර නිමිත්තක වුණත් එතකොට හිතේ වැඩ කරන චිත්ත චෛතසික කෙරෙහිනේ නිරෝධ සංඥාව අරගන්නේ අපි. එතකොට මේ නිරෝධ කියන සංඥාව ගැනයි හිතන්නේ. ඒ සංඥාවට අදාළ විතක්ක ਵਿਚාර චේතනා හිතේ තියාගන්නවා. එතකොට ඒක සාමාන්‍ය නිමිති ග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා අර කියන එක හරි නිමිත්තක් ග්‍රහණය නොකර ඉන්න තමයි නිරෝධ සංඥාවෙන් කෙරෙන්නේ. ඒ අර්ථයෙන් ඒ නිමිත්තක් ග්‍රහණය නොකර ඉන්න උත්සාහ කරනවා කියන එක හරි. ඒක දෙවෙනි කොටස ආයෙ පොඩ්ඩක් කියන්න චානක. එම අවස්ථාවත් ත්‍රිලක්ෂණය වැඩිය යුතුද? ඒ අවස්ථාවේ ත්‍රිලක්ෂණය වඩන්න අවශ්‍ය නැහැ. නිරෝධ සංඥාවේ ඉන්න ඕනේ. නිරෝධ සංඥාව කියලා කියන්නේ මේ චිත්ත චෛතසික නැවත නොහට ගැනීම සුවයක්. යලි හට නොගැනීම, යලි නූපදීම සුවයක් කියන සංඥාවමයි හිතන්න ඕනේ. ඒක ත්‍රිලක්ෂණය වෙනම ගන්න අවශ්‍ය නැහැ එතන. මොකද ත්‍රිලක්ෂණ වඩපු නිසා තමයි ත්‍රිලක්ෂණ දැනට ඒ කෙරෙහි වැඩිලා තියෙන නිසා තමයි නිරෝධ සංඥාව ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ත්‍රිලක්ෂණ ආයේ ඒකේ වඩන්න අවශ්‍ය නැහැ. අපිට ලැබිලා තියෙන ගැටලුවලින් අවසාන ගැටලුවට යමු. ආනාපාන භාවනාව ත්‍රිලක්ෂණයට යොදවන අවස්ථාවේ උද්‍යංග වැඩෙනවද? එම භාවනාව ප්‍රමාණබද්ධයෙන් අඩු නේද? පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමි. ආනාපාන සති භාවනාව ත්‍රිලක්ෂණයට යොදන අවස්ථාවේ උද්‍යංග වැඩෙනවද? වැඩෙනවා. උත්තරේ ඒක සූත්‍රයේම බුද්ධ වචනේම තියෙනවා මෙන්න මේ විදිහට. දැන් අපි දන්නවා බෝධිපාක්ෂික ධර්ම මෙන්න මේ අනුපිළිවෙලට තමයි වැඩෙන්නේ. සතිපට්ඨානෙන් ඉඳලා ඊළඟට මාර්ගාංග දක්වා. සූත්‍රයේදී මෙන්න මේ මැද කොටස ගැන විස්තර වෙන්නේ නැහැ. නමුත් සතර සතිපට්ඨානයයි සප්තපොඤ්ඤග්ගයි ගැන ආනාපාන සති සූත්‍රයේ බුද්ධ වචනේම පැහැදිලිව තියෙනවා මෙන්න මේ විදිහට. අපි මේ බොජ්ජංග ගැන ප්‍රශ්නේ අපි ඒක කොටස බලමු. මම මේ රවුම් කරලා තියෙන කොටස ගැන සඳහනක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ ඒවා නොවැඩෙන බව. නමුත් බොජ්ජංග වැඩෙන්න අරවා වැඩිලා තියෙන්න ඕනේ කියන එක පැහැදිලි. ආනාපාන සති සූත්‍රයේ මේ කොටස ගන්න. ඒකේ පෙන්නනවා දැන් කායානුපස්සී කොටස. ඒ කියන්නේ පළවෙනි අදියර 4. ඒකේ 4 වෙනි අදියරට ගියන් පස්සේ ඒ කොටස ගැන මෙහෙම දේශනා වෙනවා. ඒ වෙලාවේ එයා කායානුපස්සීව වීරිය මේ ආතාපි සම්පජානෝ සතිමා කියන කෙලස්තාවන වීරිය නිවැරදි මනා නුවණ සහ මනා සිහිය සහිතව කය තුල තියෙන ඒ ලෝකෙහි ඒක ගැන සතුටුත් නොවි නොසතුටුත් නොවි වාසය කරනවා. මේ කායानुපස්සනාවේ ඉන්න කෙනා. එහෙම වාසය කරන මොහොතේදී මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේ මොහොතේ ඔහුට සිහිය එළඹ සිටිනවා. සිහිමුලා නොවෙනවා. සිහිමුලා නොවේ. ඉතින් මහණෙනි යම් මොහොතක මහණහට මේ විදියට සිහිය එළඹ සිහිමුලා නොවි තියනවාද?
ඒ මොහොතේ ඒ මහානහට සති සම්බොජ්ජංගේ ආරම්භ වෙනවා. ඉතින් මෙයා නැවත නැවත කරනකොට ආරම්භ වෙලා නතර වෙන්නේ නැහැ. ඒ විට සති සම්බොජ්ජංගේ වඩයි. ඉන් ඒ මහානහට සති සම්බොජ්ජංගේ වැඩි පරිපූර්ණ භාවයට පත් වෙයි. ඉතින් මෙතන පෙන්නනවා මේ විදිහට කායානුපස්සීව ඉන්නකොට සති සම්බොජ්ජංගේ ආරම්භ වෙනවා, වැඩෙනවා, පරිපූර්ණ වෙනවා. කාලයක් යයි. නමුත් ඒ ටික සිද්ධ වෙනවා. ඊළඟට සති සම්බොජ්ජංගේ විතරයි මේ මම දාලා තියෙන ස්ලයිඩ් එකේ තියෙන්නේ. නම සූත්‍රය අරන් බලන්න බොජ්ජංග ධර්ම 7ම මේ විදිහට පෙන්නනවා. ඉතින් ඒකෙන් උත්තරේ පැහැදිලි ඇති. ආනාපාන සතියේදී බොජ්ජංග ධර්ම වැඩෙනවා. තව කොටසක් ඒකේ අහලා තිබුණා නේද? ප්‍රමාණබද්ධයෙන් අඩු නේද කියන එක. ඒ කියන්නේ අප්‍රමාණ මේ නිමිත්තක් නෙවෙයි කියන එකයි මේ අහන්නේ. ඒක හරි. අප්‍රමාණ භාවනාවක් නෙමෙයි. නමුත් ඒ වෙලාවේ යා සිහියෙන් ඉන්න නිසා එයාගේ චිත්තචෛතසික මට්ටම ගැන අවබෝධය සහිතයි. එතකොට බොජ්ජංග වැඩෙනවා අප්‍රමාණ නිමිත්තක් නොවුණා. එතන අර අප්‍රමාණ නිමිත්ත ගැන සඳහන් වෙන්නේ බ්‍රහ්ම විහරණවලදී. ඒ කියන්නේ බාහිර මොන හරි අරමුණු කරනකොට අනුසත්‍යෝ හරි එතකොට මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා වගේ ඒවට අප්‍රමාණ නිමිති සහිත භාවනා. දැන් ආනාපාන සති භාවනාව විශේෂයි. ඒක ප්‍රමාණ නිමිත්තක්. ප්‍රමාණ නිමිත්ත නමුත් ඒක ප්‍රඥාව ඉහළම නිමිත්ත. ප්‍රමාණබද්ධයෙන් අඩු වුණත් බොජ්ජංග වැඩෙන බව සූත්‍රයේම සඳහන් වෙනවා. එතන බලන්න ඕනි චානක මේ ඒ සතිපට්ඨාන මට්ටම ආනාපාන සතිය තුල පිහිටපුවාම එතනත් ප්‍රමාණය යම්කිසි චිත්තචෛතසික ප්‍රමාණයක් කෙරෙහි තමයි ත්‍රිලක්ෂණ එහෙම වඩන්න තියෙන්නේ. නමුත් බොජ්ජංග ආරම්භ වෙනවා, බොජ්ජංග වැඩෙනවා, බොජ්ජංග පරිපූර්ණත් වෙනවා කියලා සූත්‍රයේම බුද්ධ වචනයේම පැහැදිලි කරලා තියෙනවා. තෙරුවන් සරණයි. ඉතින් අපිට ලැබිලා තියෙන ප්‍රශ්න නම් එච්චරයි සර්. හොඳයි. එතකොට මේ වීඩියෝ එකෙන් ආපු ප්‍රශ්නක් තිබුණා. මම හිතන්නේ ඊට අමතර ප්‍රශ්නක් තිබුණා. මට හිතන විදිහට ඉතින් අපි ඒකට අදාළ ධර්ම කරුණු වලට හිත යොමු කරලා ඒ ධර්ම කරුණු සාකච්ඡා කළා. පුළුවන් තරම් සූත්‍ර ඇසුර, ත්‍රිපිටක ඇසුර භාවිතා කරන්න අපිට හැකි වුණා කියලා හිතනවා. ඉතින් මේ පුණ්‍ය කාලෙදී ඊටාම නිවැරදි පුණ්‍ය කටයුත්තක් සිදු කරගත්ත කියලා ඉතින් හිත සතුටු කරගන්න පුළුවන් අපි හැම දිනාටම. ඉතින් අවසාන විදිහට හැමෝටම සුබ නවවසරක් උත් ප්‍රාර්ථනා කරන අතරේ මේ නවවසරෙදිම මේ භාවනාවල අපි සාකච්ඡා කරපු ආකාරයට මේ ධර්මතා නිවන කෙරෙහිම යොමු වෙන විදිහට වඩා ගන්න හැකි වේවා කියලා අපි හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. තෙරුවන් සරණයි හැමදෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි.